එහෙනම් සියලු දෙනාටම සුබ උදෑසනක් ප්‍රාර්ථනා කරනවා. අපි ඊයේ දවසේ පන්තිය මං හිතන්නේ දාලා තිබුණාට මං කරේ නෑ නේද? අද උදේට ගත්තා. මොකද ඊයේ පන්ති කීපයක් තිබිච්ච නිසා හොඳද? අද තාම දැන් ළමයි එමින් ගමන් ඉන්නේ නේද? ඔයාලට ඊයසතියේ කතා කරා ශාක පත්‍රවල විවිධත්වය ගැන. නේද? අපි අවසානයේට කතා කරලා තියෙන්නේ ශාක පත්‍ර ගැන. ඒතර ගස්වල කොටස් පිළිබඳව මේ වෙනකොට ලොකු දේවල් ටිකක් ඔයාලා දන්නවා. හරිද? නේද? දන්නවා නේද? අයි පහගන්නේ නේ ඔයගොල්ලෝ ඒකනේ වැඩි. ශාකයක කොටස් පිළිබඳව අධ්‍යයනය කරද්දී අපි මුල් ගැන මේ වෙනකොට කතා කරලා ඉවර කරලා තියෙනවා නේද? මුල් වල විවිධත්වය ඊළඟට ඒවැයි තිබිච්ච විශේෂ මුල් ගැන කිව්වා. කරු මුල්, කයිරු මුල්, සසන මුල්, ආලග්න මුල්, ඊළඟට වායව මුල් නේද? ඕකිඩ් වල වගේ තියෙන වායව මුල්. ඉතින් විශේෂ කාර්යයන්, විශේෂ වැඩ කරන මුල් පිළිබඳව මම ඔයත් එක්ක කතා කරලා තියෙනවා. ඊට පස්සේ අපි ආවපුතේ කඳන් ගැන. කඳන් වල විවිධත්වය ගැන කතා කරා. හරි සමහර කඳන් කොළ පාට කඳන් තිබුණා. පතොක් වගේ වේ තියෙන කොළ පාට කඳන්. නේද? මොකද පතොක් වල පත්‍ර ශීන වෙලා තියෙන්නේ. හරිද? වතුර පිට වෙන එක වළක්වන්න. එතකොට ඊට පස්සේ අපි කතා කරා පත්‍රවල විවිධත්වය ගැන අන්තිමට. ඉතින් මේ පත්‍රවල විවිධත්වයේ යටතේ මම ඔයාලට කිව්වා ශාක පත්‍රවල තියෙනවා විශේෂ කාර්යයන් කීපයක් නේද? ප්‍රධානම කෘත්‍ය තමයි ශාක පත්‍ර සාමාන්‍යයෙන් කොළ පාටයි. ඒ නිසා පුතේ ශාක පත්‍රවල කොළ පාට නිසා ඒ කොළ පාට තියෙන ඕනම තැනක නේද? අපි දන්නවා මොකද වෙන්නේ ආහාර හදන්න පුළුවන් නේද? අපි ඒකට නමක් කියනවා. මොකක් කියලාද? ආහාර නිෂ්පාදනය කරනවට කියන්නේ මොකක්ද? ප්‍රභා සංශ්ලේෂණය කියලා. හරිද? ප්‍රභා සංශ්ලේෂණය. උතේ ඉතින් ශාක පත්‍රයක ප්‍රධාන වැඩේ ඒක. ඔයාට මතකයි මම ඔයාට කිව්වා ගිය සතියේ පත්‍රයක ඒ කියන්නේ ගහක ශාක පත්‍ර තියෙන විදිය නේද? එක පත්‍රයකට තව පත්‍රයක් වැහෙන විදියට නෙමෙයි තියෙන්නේ. හොඳට හැම පත්‍රයකටම හොඳට හිරු එළිය ලැබෙන විදියට තමයි ශාක පත්‍ර ස්ථානගත වෙලා තියෙන්නේ. හඳේ හරි නේද? අත්තක හරි ඒ අත්ත දිගේ ලස්සනට වටේට ලස්සනට එයා ගමන් කරනවා. මොකටද? හිරු එළිය හොයාගෙන නේද? මොකද හිරු එළිය තමයි අපිට අවශ්‍ය වෙන්නේ කෑම හදන්න. ඒ කියන්නේ අපිට නෙමෙයි නේද? ගහට ප්‍රභා සංශ්ලේෂණයට අත්‍යවශ්‍ය සාධකයක් තමයි සූර්යාලෝකය. එනනම් තේ ආලෝකය හොයාගෙන ශාක කඳ දිගේ අතු දිගේ පත්‍ර හැම තැනම ගමන් කරනවා. හරිද? ඉතින් උපරිම ආලෝකයක් නේ ශාක පත්‍රයක් ගහකට හයි වෙන්නේ උපරිම ආලෝකයක් ලබා ගැනීමේ අරමුණින්. හරිද? ඒක තමයි ප්‍රධානම වැඩේ යාළුවා. ඒ නිසා ශාක පත්‍ර පුතේ ඔන්න ආහාර නිෂ්පාදන ක්‍රියාවලිය තමයි ප්‍රධාන රාජකාරිය විදියට කරන්නේ. ඉතින් ඊට පස්සේ මම ඔයාලට කිව්වා ශාක පත්‍රයක තියෙන තවත් වැඩ නේද? සමහර කට්ටිය ඉන්නවා පුතේ ආහාර සංචිත කිරීම කරනවට වඩා වතුර ගබඩා කරලා තියෙනවා. අන්න බලන්න මේ තියෙන්නේ අක්කපාන. ඔයාලට මට එදා පෙන්වන්න බැරි වෙච්ච කෙනා තමයි මම මේ දාගත්තේ. මෙයා තමයි පුතේ කෝමාරිකා. දැකලා තියෙනවා අපේ ළමයි ගෙවල් වල තියෙන නේද? කෝමාරිකා මේ අයිනේ පොඩි කට්ටක් තියෙන්නේ. ඒ කට්ට තමයි පුතේ ඉස්සර ශාක පත්‍රය. හරි. ඒතර මේ කඳ තියෙන්නේ කොළ පාට. පැහැදිලිද? එහෙනම් අපි මේ කොටසක් කැඩුවොත් ලාටු වගේ නේද? නිකන් හොට්ටු වගේ. අර ඔයගොල්ලන්ට හොට්ටු බේරෙන්නේ. ඒ වගේ මෙයාගෙනුත් හොට්ටු බේරෙනවා. ඒ කියන්නේ පුතේ වතුර ගතියක් තියෙනවා. ඔය සාමාන්‍යයෙන් මේ පිච්චුනහම නේද? අපිව සමහරලාට පිච්චුනහමෙම අන්න ඒ පිච්චිච්ච තැන්වල මේක කඩලා තිබ්බාම හරි සනීපයි. ඇයි
සීතල ගතියක් තියෙනවා මෙයාගේ නේද? සීතල ගතියක්, සිසිල් බවක් තියෙනවා. ඉතින් අයිතේ ඔන්න මේ තමයි කෝමාරිකා. දැන් වතුර ගබඩා කරලා තියෙන ශාක අපි මේක තමයි පත්‍රයේ විදියට ගන්න. හරි. මේ අයින් වල තියෙන චූටි පත්‍රේ ඒවා කටු බවට පත් වෙලා. එතකොට අක්කපානවල කෝමාරිකාවල නේද? මේ හැම එකකම වතුර තියෙනවා ගබඩා වෙලා. ඔන්න ශාක පත්‍රයක තියෙන ප්‍රධාන කෘත්‍යය. මේ මොකක්ද මේ? අක්කපාන නේද? මේ අක්කපාන කොළයක් ඔයා ගොඩක් වෙලාවට පොත් අස්සේම දාගෙන ඉන්නවා නේද? ඔව් පොත් අස්සේ දාගෙන ඉන්නකොට පතොක් නෑ පුතේ. පතොක් වැරදිස්. පතොක් වල ශාක පත්‍ර කටු බවට පත් වෙලා තියෙන්නේ. හරිද? මේ තියෙන පත්‍රයක් අක්කපාන. අන්න අක්කපාන වල පත්‍ර වලින් අලුත් ශාක ගන්න පුළුවන්. හරිද? වර්ධක ප්‍රචාරණය කියලා අපි මේකට කියන්නේ. ඒ කියන්නේ යම්කිසි ශාක කොටසකින් තවත් ශාකයක් හදන්න පුළුවන් නම් අපි මේ ප්‍රජනන ක්‍රමයට නමක් කියනවා ළමයි වර්ධක ප්‍රජනනය කියලා. වර්ධක. අයි පුතේ එහෙම කියන්නේ වර්ධක ප්‍රජනනය නැත්නම් වර්ධක ප්‍රචාරණය කියනවා. හරිද? වර්ධක ප්‍රචාරණය ඒ කියන්නේ පුතේ තමන්ගේ ශරීරයෙන් ඒ ගහෙන් කෑල්ලක් කඩලා අලුත් ගහක් හදාගන්න පුළුවන් නම් අන්න වර්ධක ප්‍රජනනය තමයි ඒ සිද්ධ වෙන්නේ. එතකොට ශාක පත්‍රයකින් අලුත් ශාක එනවා කියන්නේ නේද? වර්ධක ප්‍රචාරණ ක්‍රමයක්. අලුත් ශාක හදන්න පුළුවන්. මම ඔයාලට ගස් දෙකක් ගැන කියලා දුන්නා. එහෙම ශාක පත්‍ර පැල කරලා නව ශාක ලබා ගන්න. එක්කෙනෙක් මෙයා එක්කෙනෙක් තමයි ඔයාට මතකද බලන්න බිගෝනියා. අන්න තියෙනවා බිගෝනියා වර්ගය තියෙන්නේ. දැක්කද මේ තියෙන්නේ මේ පත්‍රයකින් තමයි මේ චූටි තව පැල එන්නේ. හරි මේ පැල එනවා බිගෝනියා වර්ග. ඔයාලා ගෙවල් වල මේ බිගෝනියා සැටියෝ තියෙන්නේ. ටිකක් අලංකාර නේද? පුෂ්පත් හැදෙනවා බිගෝනියා වල. කොළයක් ගෙනිහිල්ලා ඉඳුවාම පුතේ අලුත් ගහක් හදා ගන්න පුළුවන්. මේවා තියෙනවා ඔයාලා ගෙවල් වල. නේද? එළියට ගිහලා පොඩ්ඩක් බලන්නකෝ නේද? ඔව් එළියට ගිහිල්ලා අම්මා සමහරවිට පෝච්චි වල ලස්සනට මේ බිගෝනියා වර්ග හදලා ඇති. එහෙනම් ඔන්න ඔය බිගෝනියා වර්ග එක කොළයක් කඩා ගත්තම ඇති අලුත් ගහක් හදා ගන්න ඕන බලන්නකෝ නේද? අලුත් ශාකයක් හදා ගන්න පුළුවන්. එහෙනම් මත්තේ ඔන්න මම අපේ ළමයි ටික සම්බන්ධ වෙනෝ දැන්. ඒ නිසා මම ඔයාට පහුගිය දවස්වල කියන්නේ පහුගිය දවසේ කතා කරපු පත්‍ර පිළිබඳව චුට්ටක් නැවත මතක් කරා. එහෙනම් අපි පත්‍ර උත්තරින් අවසන් කරනවා. අපි යනවාද ලස්සන පාඩමකට. නේද? ශාක කොටස් වල විවිධත්වයේ යටතේ මම දැන් කරලා ඉවරයි වාට මුල් ගැන, කඳ ගැන, පත්‍ර ගැන. පුතේ ඔය බලන්නකෝ මේ අක්කපාන පත්‍රයකින් අලුත් ගස් හැදිලා මේ ලස්සනට නේද? වර්ධක ප්‍රචාරණ ක්‍රම කෘත්‍ය වැඩ කරනවා පත්‍රය නේද? නොයි ලස්සනයි ඒවා. දැක්කා නේද? එතකොට මේ කොටස් කඩලා අයින් දාන්න. එතකොට අපිට අලුත් ගස් හදන්න පුළුවන්. එහෙනම් බලන්නකෝ ශාක පත්‍රයකින් කරගෙන තියෙන දේවල් නේද? අලුත් ශාක හදන්න පුළුවන්. නව ශාක. ඔය තියෙන්නේ අර කොමාරිකා කැපුවාම අර මං කිය හොටු වගේ කියලා නේද? මට ළමයි කීයක් කියලා දැම්මා. ඉතින් ඒ උනාට හොටු එනවනේ වාට නේද? ඔව් ඊට පස්සේ හොටු ආවම දන්නනේ කරන වැඩේනේ. මේ තියෙන්නේ මේ කොමාරිකා කැපුවාම මේ ඇතුලේ තියෙනවා නිකන් අවර්ණ මදයක්. මේ දවස්වල තියෙනවා කොමාරිකා යෝගට් තියෙනවා නේද? ඇලෝවේරා කියලා අපි විද්‍යාත්මක නම ඇලෝවේරා. හරිද? මම දැක්කා යෝගට් එකක් ගහලා තියෙනවා දැන් ඇලෝවේරා. බීම් එකක් තියෙනවා නේද? කණ්ඩක ගෙනල්ලා අයි ෆුඩ් සිටි වල වගේ ඇති. හරි රසයි. හරිද? ජෙලි වගේ යන්න රයි. කොළ පාට මේකේ මේ ඇතුළ නේද? ඒ යෝගට් එකේ පුතේ මේ වගේ ජෙලි එක වගේ කොළ පාටට උඩින් දාලා තියෙන්නේ. බලන්න තාත්තට කියලා ගෙන්නගෙන කන්න.
කෝමාරිකා බීම තියෙනවා අන්න හරි නේද? ඒ කෝමාරිකා බීමිකේ ඇතුලේ අතපතුලේ තියනවා නේද මේ කෑම? දැන් අපි හැබැයි නිකන් ගෙදර තියෙන කෝමාරිකා කෑල්ලක් කඩලා කෑවොත් නම් තිත්තයි නේ? අනේ මන්ද බීමකේ කෝමාරිකා එක මාර රසයි. කෝමාරිකාම තමයි නේද? ආ ඇලෝකෝමා කියලා බීම එකක් තියෙනෝනේ. හරි. අන්න වයින් තේරෙනවා හරි හොඳයි ඉතින්. මේවා ગેස්ට්‍රයිටිස් තියෙන කට්ටියට නේද? ඒ වගේ අයට ගොඩාරියක් මේ ඇලෝවේරා බීම එක හොඳයි ගුණදායි. නිකන් කෑවත් කමක් නැහැ. ඉතින් කන්න පුළුවන් නම් තිත්ත කොටස් ටික අයින් කරලා සමහර වෙලාවට ඔය ગેස්ට්‍රයිටිස් කට්ටිය ගිලිනවා. ඒ කියන්නේ ગેස්ට්‍රයිටිස් හැදුනම හරි අමාරුයි පුතේ නේද? කෝමාරිකා සපුෂ්ප ශාකයක් ඕ මලක් පිපෙනවා. හරිද? සපුෂ්ප ශාකයක්. හරි. එහෙනම් මම අද දවසේ ඔයත් එක්ක කතා කරන්න යනවා. දැන් බලන්නකො මේ වෙනකොට දැන් මෙතන ළමයි 88යි තාම ඉන්නේ. අපි ශාක විවිධත්වය කියන මාතෘකාව. පුතේ ඊයේ හරි වැඩක් වුණා පුතේ මට. මම නෙමෙයි ඒක අපේ මේ කවුරු හරි ගෙදර අයියාද කොහෙද මං හිතන්නේ දාලා තියෙන්නේ. වාගේ ගෲප් එකට 8 වසරේ රූප ටිකක් කියලා නේ. නේද? මට එක ළමෙක් කතා කරා මොනවද ඒවල තියෙන්නේ අපි ගාව ඒ රූප නෑනි කියලා. මං එතකොට තමයි දැක්කේ. හරි මං ආයෙ මැසේජ් එකක් එවලා තිබ්බේ ඒක වැරදීමකින් එවලා තියෙන්නේ කියලා. නේද? එහෙම ඇවිත් තිබ්බද? බැලුවද බය වුණාද ඔයගොල්ලෝ? මොනවද બોලේ මේ රූප නේද? අපි කොහෙන්ද දාලවන්නේ මේවා කියලා. ඔය එක කියන්නේ ගිය අවුරුද්දේ 7 ළමයින්ට තමයි දාන්න තියෙන්නේ. ඒ කියන්නේ දැන් 8 ළමයින්ට. හරිද? ඔයගොල්ලන්ට ලබන අවුරුද්දේ තියෙන පළවෙනි පාඩම සුද්ධ ජීවීන්ගේ වැදගත්කම. ඉතින් ඒකේ රූප ටිකක් තමයි ඒගොල්ලන්ට අලව ගන්න ඕන නිසා මම ඊයේ පන්තියේ ඉවර වෙච්ච ගමන් ඒගොල්ලන්ට ඒක ඇරියා. ඒක ඇරලා තියෙන්නේ මම ඔයාලගේ ගෲප් එකට. හරි වැඩේ උනේ. හරිද? ඊට පස්සේ ආයෙ ඒගොල්ලන්ගේ ගෲප් එකට ආපහු ඒක යවුවා. ඒක ඔයා ඩිලීට් කරලා දාගන්න තියෙන. නැත්නම් එහෙම තියන්න දෙන්න ඕනේ නැහැ. මුකුත් කරන්න ඕනේ නැහැ. ඒක වැරදිලා යපු එකක්. හරි. එහෙනම් අයිබුතේ ඔන්න අපි කතා කරන්න යනවා. ඔයාගේ ටියුට් එකේ දැන් ඉස්ටන් තියෙන්න බෑ හොඳේ. සමහර දරුවෝ පන්තියට දෙවනි දවසේ සම්බන්ධ වුණා නම් පළවෙනි දවසේ වීඩියෝ එක බලලා සටහන් ලියා ගන්න ඕනේ. හරිද? එහෙම කට්ටිය ඉන්නවා නම් මට මැසේජ් කරලා හරි කෝල් කරලා හරි ඒවා ඉල්ලගන්න. එහෙම නැත්නම් අලුතෙන් ආව ළමයි YouTube එක subscribe කරලා තියාගන්න. යුරේකා සයන්ස් ඇකඩමි තමයි YouTube එකේ නම. හරිද? දන්නේ නැති අය යුරේකා සයන්ස් ඇකඩමි ඒක සර්ච් කරාම ඔයාලට YouTube ගිහිල්ලා ඒක පෙන්වයි. ඒකේ තියෙනවා පුතේ ප්ලේලිස්ට් එකට යන්න 7 නේද? 7 වසරේ ප්ලේලිස්ට් එකට යන්න ඒකේ පාඩම් ටික දාලා තියෙනවා. එතකොට පාඩම් ටික කියන්නේ වාගේ 7 වසරේ පළවෙනි පාඩමට අදාළ සියලුම රෙකෝඩින්ග්ස් එකේ ඇති. හරිද? එහෙම නැත්නම් ගෲප් එකේ දාලත් ඇති. ඒවෙන් බලලා ටියුට් එකේ ඉස්තැන් නම් තියෙන්න බෑ. මොකද හදිස්සියවත් අම්මා චෙක් කරොත් තාත්තා චෙක් කරොත් එතකොට අම්මයි තාත්තයි මට බණීවි. මේ උගන්වලා නැහනේ. මේ මහිස්නේ මේ ළමයා ලියලා නැහනේ. අපරාධ ටියුට් එක ගෙනාවා. මමද දැන් වැරදිකාරය? නෑ එක්ක ඔයා එදා පන්තියට ඇවිල්ලා නැහැ. එහෙම නැත්නම් ඔයා වැඩ කරලා නැහැ. බොරු කර කර ඉඳලා. ඒ නිසා ඒ ඉස්තැන් තියෙන්න බෑ. ලස්සනට රූප අලවලා මේ වෙනකොට ටියුට් එක සම්පූර්ණ කරලා තියෙන්න ඕනේ. මම දැන් ආපහු පන්ති යනකොට පන්ති පටන් ගන්නවානේ දැන් අපි මේ සතියේ සෙනසුරාදා නෙමෙයි ඊළඟ සතියේ. පුතේ ඔයාලගේ පන්තිය වෙනස් කරපු එක දන්නවනේ නේද? පන්තිය තියෙන්නේ 7 වසර පන්තිය තියෙන්නේ 7 වසර පන්තිය දැන් මේ කීයටද? 7 මම තව ටිකකින් කියන්නම් මට හරියට මතක නෑ දැන්. හරි අතේ පන්ති අපි දාගත්ත වෙලාවල් ටික ආයතන 3ෙම. හරිද? right. අද ඔයගොල්ලෝ යන්න කලින් මම මේ පන්ති තියෙන දවස් කියන්නම්. ඊළඟ දවසේ නැත්තම් ඉරිදටත් කියන්නම්. හෙට පන්තිය නෑ පුතේ. හෙට පන්තිය වෙනුවට තමයි අද දවසේ ඔක්කොම කට්ටියට එන්න කිව්වේ. එතකොට සිකුරාදා එන කට්ටිය හැමෝටම සිකුරාදා එන ළමයින්ට ඉරිදා එන්න පුළුවන් වුණොත් අපිට මේ පාඩම ඉවර කරන්නත් පුළුවන් ඉරිදාට. හරිද? එහෙම නැත්තම් ඉතින් සිකුරාදා
ලබන සතිය සිකුරාදාත් ඔන්ලයින් තියන්න වෙනවා. හරිද? එහෙම නැතුව ඔන්ලයින් තියන්න නැතුව අපි ෆිසිකලි නේද ක්ලාස් වලට සම්බන්ධ වෙන්න පුළුවන් නම් එතකොට සිකුරාදාට ඔන්ලයින් එක යන්නේ නැතුව. ඔයාලා ඔක්කොම කට්ටියට ඉරිදාට එන්න පුළුවන් නම් 1-3 පුළුවන්ද මෙතන ඉන්න කාට හරි බෑ ළමයි දෙන්නෙක් තුන් දෙනෙකුට නේද සිකුරාදා ළමයි බැරි කට්ටිය ඉන්නවා මං හිතන්නේ හෙට පන්තිය නෑ කොහොමත් 31 නේ නේද හෙට ගෙවල් අස් කරලා නාලා කියලා ලේස්ති වෙන්න ඉස්කෝලේ යන්න හරිද ඔව් පුළුවන් එන්න පුළුවන් ගොඩක් අය පුතේ එන්න පුළුවන් අපි බලමු එහෙම නොතින් කී දෙනෙක් ආවේ නැද්ද කියලා හොයලා බලලා ඒගොල්ලන්ට ඒතකොට රෙකෝඩින් එක බලන්න පුළුවන් නේද රෙකෝඩින් එක ඉරිදා දවසේ ඊට පස්සේ ඉඳන් අපි ඔන්ලයින් දෙන එක බලමු නේද ළමයි ගොඩාරියකට හෝල් එකේ දාන්න බැරි වුණොත් මට ඔන්ලයින් එක දෙනවා අපේ ගෙදර දවසට විතරයි හැබැයි ඔන්ලයින් එක දෙන්නේ. ඒ කියන්නේ ඉරිදා 1-3 නැත්නම් 1:00 කරමු නේද? ඔදහම් පාසල් යන්න ඕනනේ. එතකොට ඒ නිසා 1:00 3:00 කරලා 1:30ට ඔව් ඒක තමයි 1:30ට දාගමු. ඔන්ලයින් එක දවසට නම් ඕනේ නෑ නේද? එදාට එකට පටන් ගමු. බලමු මම මැසේජ් එක දාන්නම් ඉතින් හොඳේ. කීයටද තියෙන්නේ කියලා. හරි. හරිද? ඒව කරන්න එක හොඳයි නේද? බලමු අපි කතා කරලා මම ඔයාලට අද දවසේ එක කියන්න කොහොමද ක්ලාසස් වැටෙන්නේ කියලා. මම වෙනි පත්ති චුට්ටක් කියන්නේ දවස් 3. හරි. ඔන්න අසර්ට කිව්ව පොඩ්ඩක් ඔයාලගේ අම්මා එකේ දවස ගංගුලේ දවස අපේ ගෙදර දවස කියන්න කියලා. ඒ වුණොත් අපි ජනවාරි මාසයේ දෙවනි සතියේ ඉඳන් අපි ඔයාලත් එක්ක මූණට මූණ හම්බ වෙනවා. හැබැයි මාස් දාගෙන එන්න ඕනේ. හරිද? ඈත් වෙලා ඉන්න ඕනේ පන්තිය ඇතුලේදී. එහෙම සූදානම් නම් අපි ඔයාලව ගෙන්නනවා පුතේ. හරි නේද? එන්න නේද? දැන් මෙහිම ඉඳලා දැන් ඔයාලටත් ඇති වෙලා මටත් ඇති වෙලා කැමරා එකක් ඉස්සරහා උගන්න ඉඳලා. හරි. ඒ නිසා පොත් ටික බලන්න ඕනේ, ටියුට් වල වැඩ ටික බලන්න ඕනේ. ඔයා එනකොට මතක ඇතුව ශාක විවිධත්වයේ ටියුට් එක අරන් එන්න ඕනේ. හැමෝගෙම ටියුට් එක බලනවා. වැඩ කරලාද, රූප අලවලාද නේද? එහෙම ප්‍රශ්න තියෙන ඒවට උත්තර ලියලා ඒව හරි දාගෙනද ඔක්කොම චෙක් කරලා තමයි පන්තියට ගන්න. හරිද? රයිට්. ඒ නිසා එහෙම තමයි ජනවාරි මාසේ දෙවනි සතියේ ඉඳගෙන අපි ෆිසිකල් පටන් ගන්නවා අමායකේ අම්පගම ගඟුල බද්දගම අපේ ගෙදර සඳරවල. හරිද? රයිට්. ඒ අතරේ එන්න බයම කෙනෙක් ඉන්නවා නම් ඒ වෙලාවට පන්තියේ වෙලාවේ හැබැයි ඉරිදට විතරයි ඔන්ලයින් එක දෙන්න පුළුවන්. හරිද? ළමයි ගාන බලන්න. මොකද ළමයි ගොඩාරියක් ගන්නත් බෑනේ ඈඩ් කරලානේ දාන්න වෙන්නේ. එක ඩෙස් එක දෙන්නෙක් වගේ. දෙපැත්තේ කෙලවර. හරිද? එහෙම ඇවිල්ලා ළඟ ඉන්න ළමයාත් එක්ක කයිවාරු ගහන්න හදන්නත් එපා. පැහැදිලිනේ නේද? තනියෙන් ඉන්න ඕනේ කට වහගෙන ඉන්න ඕනේ. කට අරගෙන කතා කරාට කමක් නැහැ. හැබැයි මාස්ක් එක දාගෙන ඉන්න ඕනේ උගුරු පන්තිය තුල. මං විතරයි මාස්ක් එක ගලවලා ඉන්නේ. හරිද? මට මාස්ක් එක දාන්න උගන්නන්න බෑනේ. මං ඈතින් ඉන්නවා. ඔයගොල්ලොත් ඈතින් ඉන්නවා මට. හරි? එම කරමු. අනිත් ටියුට් එක ගන්න දවස තාම ඇදුවෙත් නැහැ පුතේ ඒ ටියුට් එක. හරි? ඒක දෙන්න. එහෙම ඊළඟ පාඩමේදී. ඔයාලගේ පන්ති 3 තියෙන වෙලාවල් 7 වසර පන්ති 2022 7 වසර ඉරිදා 1:30 3:30 අපේ ගෙදර පන්තිය ලියා ගන්න. 1:30 3:30 ගෙදර පන්තිය. ගංගුලේ පන්තිය තියෙන්නේ පුතේ බදාදා 4:30 6:30. ඔයාලගේ ගිය අවුරුදු වල 6 වසර තිබිච්ච වෙලාවටමයි. මතකනේ නේද අපි බදාදානේ හම්බ වුනේ. ගංගුලේ පන්තිය එහෙ පන්ති ගිහපු කට්ටියට දැන් ඒ වෙලාව බැරි නම් අපේ ගෙදරට එන්නේ. අපේ ගෙදර කට්ටියට ඒ වෙලාව බැරි නම් ගංගුලට යන්න. එහෙම ප්‍රශ්නයක් නැහැ. ඕන තැනකට යන්න පුළුවන්. යුරේකා ඉරිදා. යුරේකා තියෙන්නේ ඉරිදා 1:30 3:30. ගංගුල තියෙන්නේ බදාදා 4:30 6:30. අමා එකේ තියෙන්නේ පුතේ සිකුරාදා
සිකුරාදා 3 සිට 5 දක්වා. ගාල්ලේ ළමයි ඉන්නවද අම්පෙගම ක්ලාස් එකේ? මැසේජ් එකක් දාන්න ඉන්නවනේ. 3ට එන්න බැයිද එතකොට අමායකට 3:00 කරන්නද මොකද? අම්පෙගම ළමයි. 3ට කමන්නේ නැද්ද? මම ඉස්කෝලේ ඇරිලා එතකොට ටක් දාලා ගෙදර ආවා ගියා. ගෲප් එකට ආපහු පන්ති තියෙන වෙලාවල් දානවද? ඔව් දානවා. හරි? නෑ නේද? එහෙනම් අම්පෙගම ක්ලාස් එකේ ගාල්ලේ ඉන්න ළමයි ඉන්නවා. එතකොට ඉමාශිකානේ 3:30ට. එහෙනම් 3:30 දාමු. 3:30 5:30 නේද? ඔව් 3:30 5:30. එතකොට මගේ තව පන්තියක් තියෙනවා පුතේ සිකුරාදට. ඒක එතකොට 5:00 කරන්න වෙනෝනේ. ඔව් මට එතකොට එහෙන් එන්න වෙන්නේ 7:00ට. කවන්නේ. හරි 3:00ට එනම් හරියටම ආරම්භ කරමු. 3:00ට. එතකොට අපි සිකුරාදා. ඔන්න එහෙනම් ඒ සිකුරාදා දවසේ අපි ඔයාලට මැසේජ් දාන ඕනේ අනිවාර්යෙන් ගෲප් එක බලන්න ඔන්ලයින්ද තියෙන්නේ ආයතනයට මං එනවද කියලා. ඒ කියන්නේ මේ හෙට නෙමේ ලබන සිකුරාදා අම්පෙගමට මම එනවද නැද්ද කියන එක ඔයාලට ගෲප් එකට දාන්නම්. හරි නේද? එක බලන්න. සන්ඩේ 1-3 පුළුවන්ද? පුළුවන්. මට නම් අවුලක් නෑ. ඔයාලා දහම් පාසල් යන දරුවෝ ඉන්න නිසා 1:30 කරේ. හරි? බලමු අපි එක දවසක් පටන්ගෙන බලමු හැමෝටම එකට එන්න පුළුවන් වුණොත් එකට කරමු. එහෙම නැත්නම් 1:30ට කරමු. හොඳ හැමිට බැයිලු. බද්දේගම විද්‍යාපන්ති කීයටද? බද්දේගම එක කිව්වනේ බදාදා 4:30 6:30. බදාදා. හරි නේද? ඔන්න පුතේ නම් ආයි කියනවා මං ඉරිදා 1:30 3:30 අපේ ගෙදර සඳරවල යුරේකා ලියා ගන්න. ගංගුල බද්දේගම බදාදා 4:30 6:30. බදාදා. ඔයාලා තිවිච්ච දවසටමයි. 4:30 6:30. අමායකේ සිකුරාදා 3:30 5:30. 3:30 5:30 සිකුරාදා. පුතේ හරියයි. මැසේජස් දාන්නම් කලින් පන්ති තියෙන වෙලාවල්. ඔක්කොම දාන්නම් ඔයගලන්ට අයියලක්කලගේ ඒවත් ඕනේ නම් 8 9 10 11 පන්ති වල කාලසටහන් ඒ ටිකත් එක්කම හැම ගෲප් එකකටම ලස්සනට කාලසටහනක් එවන්නම්. හරි? පන්ති වෙලාවල් දාන්න. හරි. එහෙනම් මොකද අපි පෝස්ටර් මුකුත් ගහන්නේ නේද? දැකලා නැහැනේ මගේ නම එල්ලිලා තියෙනවා ලයිට් කන් වල නේද? ඔව් දැන් ගහන්නේ. ඉස්සර නම් ගැහුවා. දැන් ඕනේ නෑනේ නේද? මාව ළමයි දන්නවනේ. ඒ නිසා අවශ්‍යතාවයක් නැහැ. එම පෝස්ටර් හෑන්ඩ්බිල් මුකුත් නෑ මගේ පන්තිවල. හරිද? ඔයාට ඕනේ නම් යාළුවන්ට කියන හොයාගෙන එන්න කියලා. එහෙම පෝස්ටර් ගහන්නේ නෑ. හෑන්ඩ්බිලුත් නෑ. මුකුත් නෑ. නේද? ඔව් ඒ උනාට ළමයි පන්තිවල ඉන්නෝ හොයාගෙන ආපු ළමයිනේ. ඒක තමයි විශේෂත්වය අපේ පන්තිවල. හරිනේ? right. එහෙනම් පුතේ ඔන්න මම ඒක තිබ්බා. අපි යනවා එනම් මල ගැන කතා කරන්න. මල ගැන කතා කරන්න. නේද? මල පනින්න නැතුව ඉන්න ඕනේ දැන්. හරිනේ? නේද? හැමෝ ගාම මල් කියනවා නේද? ඔන්න මටත් මල් වගේක් හම්බ වුණා. මේ බලන්න. මගේ ගාවක් තියෙනවා වද මලක්. දැක්කද? වද මලක් තියෙනවා. හරිද? ඔයා ගාව මල් නැති වෙන්න විදියකුත් නෑ. මම හැබැයි එදා කිව්වා මල් කඩලා තියාගන්න කියලා. ප්ලේට් එකකුත් තියාගන්න කිව්වා. අත කපා ගන්න නැතුව නේද? හරි. පුළුවන් නම් ඉක්මනට මලක් කඩලා ගෙනත් දෙන්න කියන්න අම්මට එළියේ තියෙනවා නම් වද මලක් ළඟ පහතක. හරි. පුතේ මලක් පෙන්වන්න කලින් මම ඔයාට ගෙනාවා මෙන්න මෙහෙම එක්කෙනෙක්. කවුද මේ? ඔව් දාඩියක් දාලා ෆ්‍රිජ් එකේ තිබිලා ගෙනාවා. දොඩම් ගෙඩියක්. දැක්කා නේද? මම තව ටිකකින් වාට ඕනේ කනවා මේක. හරි දොඩම් ගෙඩියක්. හරි. එතකොට මගේ ගාව තවත් එක්කෙනෙක් ඉන්නවා. කවුද මේ? බෙලි ගෙඩියක්. හරිද? බෙලි ගෙඩියක්. දන්නවා නේද බෙලි කියන්නේ? කැපුවොතින් නේද? අනතුරක් කෑවොතින් පළතුරක්. අන්න බෙලි. නේද?
ඔන්න බෙලි ගෙඩියක් තියෙනවා මං ගාව. තව කලතුරු තියුණා මං ඉතින් ඔක්කොම ගෙනාවේ නෑ. ඔයගොල්ලෝ ඒ පාර කෙල ගිලින හින්දා. මෙන්න දොඩම් ගෙඩිය. පුතේ මේ ඵලයක් නේද? ගහකින් අපිට දෙන බෙලි ගහෙන් දෙන බෙලි ඵලය තමයි මේ බෙලි ගෙඩියක්. ඊළඟට දොඩම් ඵලය දොඩම් ගෙඩියක් තමයි දොඩම් ගහෙන් අපිට දෙන්නේ. පුතේ මේ ගෙඩියක් එකපාරට නිකම්ම එන්නේ නේද? අපි දන්නවා. මම ඔයාලට කියලා දුන්නා කලින් දවසක. ගෙඩි එනවනම් මෙව්වා එන්න ඕනේ. ඒ කියන්නේ දොඩම් ගහක මදමලක් එනවා කියන එක නෙමෙයි නේද? මල් එන්න ඕනේ. දොඩම් මල්, බෙලි මල් අන්න එහෙනම් පුතේ මල් ආවොත් තමයි පළ හැදෙන්නේ නේද? ගෙඩි හැදෙන්නේ. ඒ කියන්නේ පැටව මලකින් තමයි ඵලයක් හටගන්නේ. එහෙනම් පුෂ්පයක පුතේ ප්‍රධාන කාර්ය සමහර කට්ටිය කියලා ගිලිනවා. ගාලා දානවා රසයිලු. ඇත්තේ තාම කෑවෙත් නෑ මම මේක රස බලන්න. පුතේ එහෙනම් ගෙඩියක් ඵලයක් හැදෙන්න නම් අනිවාර්යෙන්ම ඒ ඵලයක් හැදෙන්න පෙර පුෂ්පයක් එන්න ඕන. මේ පුෂ්පේ කාර්ය තමයි පුතේ ඒක. හරිද? දැන් ඔයාලයි මගෙන් වදමලක වද ගෙඩියක් ඕ කියලා. නේද? වද ගෙඩියක් ඉතින් අපි එච්චර ඕවා හොයන්න යන්නේ නෑනේ. අපි පූජා කරන්න හරි මොකකට හරි වදමලක් ගන්නවා. නේ රයෝන්. ඒකනේ. රයෝන් දානවා මට ලස්සන ස්ටිකර් දෙකක් දැම්මා. හරිද? වෙල්කම් ඒක නේ රයෝන්. හරි. අද කටවල් ටික පොඩ්ඩක් වහලා තියෙන්නේ. නැත්තම් පාඩම කරන්න වෙන්නේ මම පස්සේ අරින්නම් හොඳේ. තව ටිකකින් අරින්නම්. හරි. ඔන්න මම පුතේ හොඳට අහගෙන ඉන්නවා. පුෂ්පයෙන් සාමාන්‍යයෙන් අපේ ප්‍රශ්න පත්‍රයේ ගොඩක් වෙලාවට ප්‍රශ්න එනවා. පුෂ්පය ගැන. පුතේ එහෙනම් මෙන්න මේ පුෂ්පයක කෘත්‍ය කාර්ය වැඩි මොකටද මේ මලක් හැදෙන්නේ නේද? අන්නමයි පුතේ පුෂ්පයක් හැදෙන්නේ ප්‍රධාන වශයෙන්ම ඵලයක් ගෙඩියක් නැත්තම් ඵලයක් බවට පත් වෙනවා. එහෙනම් පුෂ්පවල කාර්ය තමයි මොකද්ද? පුෂ්පවල කාර්ය තමයි පුතේ පුෂ්පවල කාර්ය තමයි මොකක්ද? ගෙඩියක් දායක කිරීම මේ ලෝකෙට. ඵලයක් දායක කිරීම මේ ලෝකෙට. අනිත් එක තමයි පුතේ මම ඔයාලට ඉස්සෙල්ලා කිව්වා නේද? සමහර පැල ඒ ගස්වල වර්ධක කොටසකින් හදන්න පුළුවන් කියලා. ඒකට කියන්නේ අපි ඒ ප්‍රජනන ක්‍රමයක් කියන්නේ. ඒ ප්‍රජනන ක්‍රමය වර්ධක. ඇඟේ කෑල්ලක් කැඩුවා පැටියෙක් ගැහුවා. දැන් අපේ බෑ නේද? අපේ නිකන් ඇඟිල්ලක් කැඩුවා පැටියෙක් ගහන්න බෑනේ. ඒ වුණා නම් මාර වැඩේ වෙන්නේ. නේද? එහෙම බෑ. හැබැයි ඇමීබා වගේ සතෙක්ගේ පුතේ ඇමීබාගේ පොඩි කොටසක් කඩලා ඇමීබා පැටියෙක් ගහන්න පුළුවන්. පැරමීසියන්ගේ පොඩි කොටසකින් ඇමීබා පැරමීසියන් පැටියෙක් ගහන්න පුළුවන්. අන්න වර්ධක ප්‍රජනනය. රෝස අත්තක් කඩලා රෝස පැලයක් හදන්න පුළුවන්. වර්ධක. පුතේ නමුත් මල් වලිනුත් ප්‍රජනනයක් සිද්ධ වෙනවා. මල් වල ගෙඩියක් ආවා. මලෙන් පස්සේ ඒ ගෙඩිය ඇතුලේ බීජ තියෙනවනේ. ඇටනේ මතකේ ඇට ටික මොකෝ කරන්නේ? ඇටත් කනවයි ඕගොල්ලෝ නෑනේ නේද? අපි ඵලය විතරක් කාලා නේද? අපිට කන්න පුළුවන් දේවල් ටික කාලා අපි දානවාමයි පුතේ ඇට ටික එළියේ. ඔන්න ගස් හැදෙනවා. ඒ නම්මයි පුතේ ෆ්ලවර් එකකින් තමයි තව නැවත ගස් හදන්නත් පුළුවන්. ඕක තමයි ලෝකේ තියෙන පුතේ දියුණුව ප්‍රජනන ක්‍රමය. ගස්වල අපේ ඇඟවල මල් පිපෙන්නේ නෑනේ නේද? ගස්වල ඒ කියන්නේ ශාක ලෝකයේ තුල දියුණුව හොඳම ප්‍රජනන ක්‍රමය තමයි මල් වලින් කවදා හෝ ගෙඩියක් කැඩිලා ඒ ගෙඩිය තුල ඇට වලින් නව ශාක හදන එක. පුතේ අපි ওই ප්‍රජනන ක්‍රමයට කියනවා පැටව ලිංගික ප්‍රජනනය කියලා. ලිංගික ප්‍රජනනය. ලිංගික ප්‍රජනනය. පුතේ ප්‍රජනන ක්‍රම වර්ග දෙකයි. ලිංගික අලිංගික. අලිංගිකයි කියන්නේ අර වර්ධක ප්‍රජනනයට. අතු කෑල්ලකින් මලකින් මේ පත්‍රයකින් කඳ කෑල්ලකින් අලුත් කැල හැදෙනවා නම් ඒවා අලිංගික වර්ධක.
ලිංගික ප්‍රජනනය කියන්නේ අන්න ලිංගික ප්‍රජනක අවයවය තමයි මයිපුතේ මෙයා. කවුද මෙයා? මෙයා. ලිංගික ප්‍රජනක ව්‍යුහය ශාකය තුල ශාක ලෝකය තුල පුෂ්පය වෙනවා. පැහැදිලිද මයිපුතේ? නම් පුෂ්පයක් කියන්නේ කවුද නේද? ශාක ලෝකයේ තුල ලිංගික ප්‍රජනක අවයවය. හරි. අපි බලමු මම ඔයාලට කියලා දෙන්නම්. ඔයාලා බලයි දැන් කොහොමද ගොඩේ මලකින් මේ මලක් ගෙඩියක් බවට පත් වෙන්නේ කොහොමද? විස්මාර කතානේ කියන්නේ. අපි මල් ටික පූජා කරනවා එක්ක මල් ටික හැලිලා යනවා. ඒකෙන් කොහොමද ගෙඩි හැදෙන්නේ අපි දැකලවත් නැහැ. ඔව් අන්න වගේ ඒ ක්‍රියාවලිය ටික තමයි මම ඔයාට අද දවසේ විස්තර කරන්න බලාපොරොත්තු වෙන්නේ. ඊට කලින් අපි මල අඳුරගන්න එපැයිනේ. නැත්තම් අපිට මල පයින්නවනේ. ඒ නිසා මලේ නේද? මලේ ඔන්න මලේ. පුතේ මල මේ විදියට උඩින් බැලුවම මේ බාහිර පෙනුම මල ඇතුලෙන් බලන්නත් පුළුවන්. මේක කපනවා දෙකට. මේක දෙකට කැපුවාම හරියටම පෙති පහක් තියෙනවා නේද පුතේ මේ? 1 2 3 4 5. හරියටම මේකෙන් භාගයක් ගත්තම පෙති එනවා 2මාරක් නේද? පෙති එනවා 2මාරක්. අන්න පුතේ. ඒතර මෙයාවත් කපන්න ඕනේ. හොඳේ මේ නලය මේ තියෙන්නේ නිකන් උඩට ලස්සනට නේද? එයාගෙත් කපන්න ඕනේ හරියටම දෙකටම ඇදි. අන්න අපිට එයාගේ ඇතුලේ තියෙන දේවලුත් බලන්න පුළුවන්. එතකොටමයි පුතේ අපි කියන්නේ අර්ධ පුෂ්පය කියලා. හරි මේ මොකක්ද එතකොට? සම්පූර්ණ පුෂ්පය මේක. මේක දෙකට කැපුවම පුතේ අපි කියනවා අර්ධ පුෂ්පය කියලා. පැහැදිලිද? අපි තව ටිකකින් කපමු. හරි ඔයා දැම්ම කපන්න යන්න එපා. මං කිව්වට පස්සේ තමයි කපන්නේ. අර්ධ පුෂ්පය. හරිද? රයිට්. එහෙනම් මේකේ තියෙන ප්‍රධාන කොටස්මයි පුතේ අපි තව චුට්ටකින් අඳුරගමු. ඔයාගේ ටියුට් එකේ බලන්න පුෂ්පවල විවිධත්වය කියන මාතෘකාවට යන්න. පුෂ්පයක කොටස් පුෂ්පවල විවිධත්වය. මල් හේවත් පුෂ්පවල ප්‍රධාන කෘත්‍ය කුමක්ද කියලා අහනවා. අපි ලියමු මල් හේවත් පුෂ්පවල ප්‍රධාන කෘත්‍ය. මෙතෙන්දී අර්ධ පුෂ්පය වන කැපුවාම ඔයාට මේ වගේ දකින්න පුළුවන් වෙයි. අත්කාචයක් තියෙනවා නම් ඒකත් අම්මට කියන්න පොඩ්ඩක් ගෙනත් දෙන්න කියලා. හරි කෑ ගහලා කියන්න. අම්මේ අර අත්කාචයක් නැත්ත නැති මෙතන නැති චුට්ටක් ගෙනත් දෙන්න. කඩේ යවන්න එපා අම්මයි තාත්තයි හොඳේ. අත්කාචයක් ගේන්න එක. තියෙනවා නම් විතරයි. එහෙම නැත්තම් ඕනේ නැහැ. අපි ලියමු මෙහෙම ගෙඩි හේවත් පළවෙනි ප්‍රශ්නෙට උත්තරේ ලියන්න. පිටු අංක 9. ගෙඩි හේවත් පළ ඇති කිරීම. පළ එල නේද? එල පළ පළ ඇති කිරීම. ඵල ඇති කිරීම. ඒක තමයි පුතේ ප්‍රධාන කෘත්‍ය නේද? පුෂ්පයක ප්‍රධාන වැඩේ මොකද්ද කියලා අහුවොත් ඔයාගේ මොකද්ද ලියන්නේ? ගෙඩි හේවත් නැත්නම් ඵල සෑදීම, ඵල ඇති කිරීම. අනාගතයේ මෙයා ඵලයක් බවට පත් වෙනවා නේද? එතන තා චුට්ටි වාක්‍යයක් ලියන්න පුතේ. ලිංගික ප්‍රජනක අවයවයයි පුෂ්පය නේද? ලිංගික ඉඩ වදිද? එතන ඒ හරිය මාජින් එකේ හරි කොහෙද තරුවක් දාලා ලියාගන්න. මේ හරිය මේ පැත්තේ. පුෂ්පය යනු ලිංගික ප්‍රජනක අවයවයයි. ලිංගික ප්‍රජනක අවයවයයි. ලිංගික ප්‍රජනක අවයවයයි.
හරි නේද පුතේ? right. අපි එහෙනම් බලමු පුෂ්පයක කොටස් හඳුන ගන්න. ඔන්න ඔයා බලන්න මේ රූප දෙක උතන්ට අලව ගත්තද කියලා. රූප කොලේ තියෙන ටක් ගාලා කපලා නැත්නම් අලව ගන්න. සම්පූර්ණ පුෂ්පයයි අර්ධ පුෂ්පයයි. ඉක්මනට කපලා අලව ගන්න. ඒ අතරේ ඕන මොකක් හරි පුෂ්පයක් ගෙන්න ගන්න පුතේ ගෙදර තියෙන. පදමලක් තියෙනවා නම් හොඳයි. පදමලක් නැත්නම් වෙන මොකක් හරි මලක් අම්මට කියන ටක් දාලා අරන් එන්න කියලා ගිහලා එළියේ. හොඳ මල් කඩන්න එපා. නිකන් සාමාන්‍ය මලක් කඩ අරන් එන්න කියලා. ආපහු ප්‍රශ්නෙට උත්තරේ කියන්නලු. මල් හේවත් පුෂ්පවල ප්‍රධාන කෘත්‍ය ගෙඩි හේවත් ඵල ඇති කිරීම වේ. ගෙඩි හේවත් ඵල ඇති කිරීම වේ. මම තව වාක්‍යයක් කිව්වා පුෂ්පය ලිංගික ප්‍රජනක අවයවය වේ. හරිද? ලිංගික ප්‍රජනක අවයවය වේ. right. දැන් බලා ගන්න හැමෝම මම පුෂ්පය මගේ අතේ පුෂ්පය තියෙනවා. එතකොට බෝඩ් එකෙත් ඔයාට පුෂ්පය පේන්න තියෙනවා. නේද? අපි බලමු ඔයා මේක පහේ පන්තියේ නම් ඉගෙනගෙන තියෙනවා. නේද? හැබැයි පහේ පන්තියේදී ඉගෙන ගත්ත සමහර කොටස් වලට අපි ලොකු පන්තිවලදී මේ පන්තියේදී විද්‍යාත්මකව පොඩි නම් වල වෙනස් කිරීම් තියෙනවා. එතකොට පහේ පන්තියේ ලිව්වනම් මල් පෙති කියලා හතේ පන්තියේදී මල් පෙති ලිව්වට ඔයාට ලකුණු දෙන්නේ නැහැ. හරිද? මතකනේ අර ගහනම් කරනකොටත් මම කිව්වනේ. සමහර ළමයින්ට ගහේ ගිරිය, දල්ල කොහොම ලියනව වැරදි. නේද? අපේ දරුවෝ දන්නවා දැන් ඒවට ලියන්නේ අපි අග්‍රස්ත අංකුරය. නේද? කක්ෂීය අංකුර පැත්තෙන් එන ඒවා. නේද පුතේ? ඒ නිසා එහෙම ලියන්නේ අපි නෑ. ඒ විද්‍යාත්මකව හතේ පන්තියේදී ඔතනින් ඉස්සරහදී පුෂ්පය නම් කරනකොට අපිට ලියන්න වෙනවා. හරිද? right. එහෙනම් මම මේකේ පටන් ගන්නවා මේ පුෂ්පයක තියෙන කොටස් වලින් පල්ලෙහා ඉඳන් යතම රූපය යතේ පන්නේනවාද මොනවා යන්නේ සදේ උදාන්න රූපය ඔන්න බලන්න පුතේ මේ පුෂ්පය දැන් මම කඩන් එන්න කලින් නේද මේ මෙතනින් නේද සවි වෙලා තිබුණේ අන්න අපි ඔයා පොඩි පන්ති වලදී කිව්වේ නටුව දැනුත් නටුව තමයි ඒ වුණාට අපි දැන් වෙන නමක් කියනවා හරි මේක දිගට තිබුණා නේද මේක හයි වෙලා තියෙනවා ගහට නටුවේ දැන් අපි කියන්නේ මම පුතේ නටුව නෙමේ වෘන්තය හරිද වෘන්තය ඔන්න බලන්න මේ තියෙන්නේ මෙන්න නම් කරලා තියෙනවා ඔයාට වෘන්තය පුතේ ඒ නටුවට තමයි වෘන්තය කියන්නේ ඊට පස්සේ බලන්න වෘන්තයට උඩින් පොඩි මේ වදමල් වල තියෙන විශේෂ ලක්ෂණයක් වදමල් වල විතරක්ම නෙමෙයි තව සමහර මල් වල දකින්න පුළුවන් හැබැයි හැම මලකම නෑ බලන්න ඔයා වදමල් නැතුව වෙන මලක් අරගෙන ඇවිල්ලා තියෙනවා නම් ඒ වෙයි සමහර විට නැති වෙන්න පුළුවන් මොකක්ද මෙන්න මේ හීනි පොඩි පත්‍ර උතේ අපි ඒවට කියනවා උපමානි පත්‍ර හරියට පන්තියක උපනායකයා වගේ නායකයෙක් ඉන්නවා උපනායකයා අන්න උපමානි පත්‍ර මේ චූටි මේවා මෙතන බලන්න පුතේ ඔව් මෙතන මේ තියෙන්නේ ඒවා කොළ පාටයි මයි පුතේ උපමානි පත්‍ර හරිද උපමානි පත්‍ර කොළ පාටයි හැම මලකම තියනවා කිව්වද මම නෑ හොඳට අහන් ඉන්න ඔයා හැම මලකම නෑ ඔයාලගේ ප්‍රශ්න වලට උත්තර මම තව ටිකකින් මයික් කරලා අහන්නම් හොඳේ ඉස්සරලා අහන් ඉන්න පුතේ
ඊට පස්සේ ඔන්න ඔයාට පේනවා තව කොළ පාට ගොට්ටක් වගේ එකක් හයි වෙලා තියෙනවා නේද? හරි කොළ පාට ගොට්ටක් වගේ එකක් මේක මම ඔන්න ඒක ගලවනවා දැන් හිමීට. දැක්කද වතුර බොන්නත් පුළුවන් නේ චූටි කෝප්පයක් වගේ. දැක්කද පුතේ? පුතේ මේ තමයි මණිය කෝප්පේ නෙමෙයි මණිය. කොහොමද මණිය හැදුනේ? මණි පත්‍ර එකතු වෙලා පුතේ මේ මණි පත්‍ර ටික එකට ගැමේ ඇලවිලා තියෙන්නේ. හරි එකට ඇලවිලා ඒකයි කෝප්පේ වගේ තියෙන්නේ. බද්ධ වෙලා. මණි පත්‍ර ටික බද්ධ වෙලා කියලා අපි කියන්නේ. හරිද? එහෙම නැත්නම් ඉතින් මේ උඩින් පේන්න තියෙන්නේ මම මේ පැත්තට වට හරවලා පෙන්නන්නම්. නෝන මම කැමරා එකට ලං කරනවා. අන්න මණි පත්‍ර. හරිද? මණි පත්‍ර ඔක්කොම එකතුව මණිය කියනවා. මණි පත්‍ර. සාමාන්‍ය පුතේ මණි පත්‍ර ගොඩාරියක් කියව කොළ පාටයි. හැබැයි සමහර මණි පත්‍ර තියෙනවා කොළ පාට නැති වර්ණවත් මණි පත්‍ර. මම ඔයාලට එකක් කියන්නම්. නෑ දෙකක් කියන්නම්. එකක් තමයි පුතේ බෝගන්විලා. බෝගන්විලා වල කඩදාසිය වගේ තියෙන ලස්සනට මේ ඔයා හිතන්නේ මල් පෙති කියලානේ. අන්න ඒ මල් පෙති ලොකුවට තියෙන්නේ පුතේ මණි පත්‍ර. වර්ණවත් වෙච්ච මණි පත්‍ර. තව එකක් තමයි දැකලා තියෙනවද මුසැන්ඩාස්? එක එක පාට තියෙනවා. සුදු පාට, කහ පාට, රෝස පාට නේද? මුසැන්ඩාස් කියන අන්න ඒ මුසැන්ඩාස් වල මණි පත්‍ර තමයි වර්ණවත් වෙලා තියෙන්නේ. එන සමහර පුෂ්පවල මණි පත්‍ර බහුතරය කොළ පාටයි. සමහර ඒවා වර්ණවත් ඒවා තියෙනවා. හරිද? ඔන්න මම මණි පත්‍රය ගැලෙව්වා. බෝගන්විලා වල මණි පත්‍ර වර්ණවත්. හරිද? රයිට්. මං එයාව ගලවලා ඊට පස්සේ මං එයාව ආයෝන හයි කරන්නම් ඔයාලට පේන්නේ. ඔන්න මේක මං ආපහු ඇතුලෙන් දානවා. හයි කරා දැක්කන්. අන්න මං දැන් ආයි මණි පත්‍ර ටික හයි කරා. පුතේ මේ කියන මණි පත්‍රයි උපමණි පත්‍රයි නේද මේ වෘන්තය. දැන් මේ උපමණි පත්‍ර ටිකයි මණි පත්‍ර ටිකයි හයි වෙලා තියෙන තැන තියෙනවනේ. ඔක්කොම තියෙන එතන. නේද? ඒ කියන්නේ යම් තැනක්. අපි එතන කියන්නේ පුතේ ග්‍රාහකය කියලා. හරි මම ඔයාලට පොඩ්ඩක් ඒක ඇඳලා පෙන්නන්න. ග්‍රාහකය. මෙහෙම හිතන්න. ඔන්න වෘන්තේ. හරි වෘන්තේ ගාව මම චුට්ටක් නිකන් ඔන්නම පැතලියට අඳින්නම්. එතනින් තමයි පුතේ උපමණි පත්‍ර තියෙන්නේ. ඊට පස්සේ අනිත් ඔය ලොකු පත්‍ර. හරි ඕවා. මේක ඇතුලේ තව දේවල් තියෙනවා. හරි අපි තව ඉස්සරහට කතා කරන ඔය මොනවද කියලා. ඔන්න ඔහමනේ තියෙන්නේ. එතකොට මෙන්න මේ තැන. මේ තැන. එතනට නේද මේ කට්ටියම සෙට් වෙලා තියෙන්නේ. එතන තියෙන්නේ. මණි පත්‍ර, උපමණි පත්‍ර. හරි ඊළඟට මම කතා කරන මේ ඔයාලා මල් පෙති කියන ඒවා. මල් පෙති නෙමේ අපි කියන්නේ දල පත්‍ර. හරිද? දල පත්‍ර. පුතේ ඔය කියන මලේ තියෙන සියලුම කොටස් තියෙන්නේ රැඳිලා තියෙන්නේ හරියට බංකුවක් වගේ. හරිද? අන්න එතනට කියනවා ග්‍රාහකය කියලා. එතනට කියනවා අපි මොකක්ද? ග්‍රාහකය. මෙතන ග්‍රාහකය. ග්‍රාහකය මේක වෘන්තය. හරි වෘන්තය. දැන් වා නෙළුම් මල් එහෙම පූජා කරලා තියෙනව නේද? ඕලු මල් නෙළුම් මල් වෘන්තේ අම්මේ දිගනේ. ඔව් ඔයාලා ඔය කොහේ හරි ගියාම රුවන්වැලි සෑය කතරගම හිමි යනකොට කට්ටිය මල් විකුණනවනේ නේද? ඒ මල් වල වෘන්තේ බුදු අම්මෝ දිගේ එහෙමම ගිහිල්ලාද ඔයගොල්ලෝ පූජා කරන්නේ? නෑ. නේද? අර බැරල් වගේ දේවල් තියෙනවා එක එක පූජා භූමි වල අන්න වා වෘන්තේ කඩනවා. වෘන්තේ කඩලා ඒ දිග නටු ටික සමහර මිනිස්සු නම් නිකන් ඔහේ පාරේ දානවා. හොඳ නෑනේ පුතේ එහෙම පාරේ දාන්න නේද? ඒවා නිසිතන බැහැර කරන්න ඕන. අන්න එහෙනම් මල විතරයි අපි අරන් ගිහිල්ලා බුදුහාමුදුරන්ට පූජා කරන්නේ. නට්ට පූජා කරන්නේ නේද? එහෙම පූජා කරයි කියලා ඉතින් අවුලකුත් නෑ. නමුත් ඉතින් අපි ඒ වෘන්තේ කඩලා තමයි දිග වෘන්ත
සමහර මල් වල වෘන්තෙක් පොඩි කෙටි වෘන්ත තියෙනවා. දැන් මේ වගේ වෙන පොඩි වෘන්ත නේද? හරිද? සමහර ඒවා දිග වෘන්ත තියෙනවා. ඔන්න බලන්න එනම්. ඔන්න මම දැන් ඔයාලට කීපයක් කියලා දුන්නා. වෘන්තය ග්‍රාහකය කියන්නේ මේ පහළම තැන. කියන්නේ වෘන්තේ කෙලවර උඩ. එතන තමයි ග්‍රාහකය. එතනට තමයි පුතේ අනිත් මල් පෙති ටිකයි උපමණිපත්‍ර මණිපත්‍ර ඔක්කොම තියෙන්නේ එතන. හරිද? සේපාලිකාවලේම වෘන්තේ පොඩි නේද? පාටක් වෙලා තියෙනවා වෘන්තේ මං හිතන්නේ. නේද බලන්නකො. හරි. ඔන්නමයි පුතේ නම් දැන් කොටස් කීයක් කියලා දුන්නාද? මේක ගැලෙව්වනේ මම වෙන මලක් ගන්නම්. මෙන්න වෘන්තය උපමණිපත්‍ර චූටියට තියෙනේ මොන් මම ලං කරන්න පුතේ උපමණිපත්‍ර බලන්න. පේනව නේද? හරි කොළ පාටට තියෙනවා ඊට පස්සේ මණිපත්‍ර ඊට පස්සේ දලපත්‍ර. ඔන්න සම්පූර්ණ පුෂ්පය තුල අපිට පේන මේ කොටස්. හරි දලපත්‍ර. උතේ අපි දලපත්‍ර වල එකතුවට පොඩි නමකුත් කියනවා. මුකුටය. හරිද? මුකුටය. මේ තියෙන දලපත්‍ර ටික සාමාන්‍යයෙන් මලක කැපී පෙනෙන කොටස තමයි ලොකු ආකර්ෂණීය සුවඳ නේද? එහෙම එක්කෙනා තමයි දලපත්‍ර. මණිපත්‍ර සුවඳනේ. මණිපත්‍ර පොඩි නේද? හැබැයි දලපත්‍ර ලොකුයි පුතේ. අර දෙන්නගේ ඇරෙන්න හොඳයි. කාගේද? බෝගන්විලා වලයි මුසැන්ඩාස් වල. ඒ වෙයි මණිපත්‍ර තමයි වර්ණවත් ලොකු දලපත්‍ර චූටි. බලන්නකෝ බෝගන්විලා මේ මලක් කඩාගෙන දලපත්‍ර තමයි අර චූටියට තියෙන රේණු වගේ නිකන්. මණිපත්‍ර තමයි වර්ණවත් වෙලා තියෙන්නේ. right. ඔන්නමයි පුතේ නම් ඊළඟට අපි මේකේ ප්‍රධාන දේවල් ටිකක් තව තියෙනවා කියලා දෙන්න. මේ උඩට යන මෙන්න මේ නලය නේද? මේ නලය ගත්තොත් අපි ඒකට කීලය කියන්නේ නේ. ඔන්න ඔයා පොඩි කාලේ පොඩි පන්තිවලදී මේක ඊතලයක් ගහලා නම් කරා නම් කීලය කියලා වැරදි. කීලය තියෙන්නේ මයි පුතේ මේ ඇතුලේ මේ බටේ ඇතුලේ තියෙන්නේ. මේකට කියන්නේ පුතේ අපි සාමාන්‍යයෙන් දැන් මේක රතු පාටවනේ මේ නලයක් නේද? මෙයාගේ නෑ ඒ. දලපත්‍ර වල නෑ ඒ. ඒ නිසා අපි යාට කියනවා මුකුට නාලය. මුකුට නාලය මේක මුකුටයනේ. දලපත්‍ර මුකුටය. ඒ නිසා මුකුටයෙන් තමයි හැදිලා තියෙන්නේ මුකුට නාලය. ඒ මුකුට නාලේ ඇතුලේ තමයි කීලය තියෙන්නේ. පුතේ මේ චූටියට හයි වෙලා තියෙන රේණු. හරිද? මල් රේණු. හරි. රේණු තමයි මේ තියෙන්නේ. අපි රේණුවක් වෙනම ගමු. ඔයාලට පේනවා රේණුවක කෙළවරේ තියෙන කහ පාට චූටි ගෙඩියක්. ඒක පරාගදානිය. අම්මෝ මොනවද මේ? පරාගදානිය. ඒ නටු කෑල්ල සූත්‍රිකාව. හරිද? රේණුවක් හැදිලා තියෙන පුතේ කොටස් දෙකකින්. ඊළඟට මේ උඩම තියෙනවා එක කුකුල් කරමලේ වගේ. අපි ඒකට කියන්නේ කලංකය. අන්නේ කලංකයේ ඇතුලේ කීලය සුදු නූලක් වගේ එකක් ඇති කීලය. පුතේ මං ඊළඟට ඔයාට පෙන්නනවා මෙන්න මේක ගලවනවා මං දැන් ආපහු. හරිද මේකේ අන්න මේ මෙතන පේනවා මෙතනින් යට මේක ඇතුළට ගිහිල්ලා ඒක කැඩිලා දැන්. මං දැන් මෙයාව මස් කරනවා. මස් කරනවා කියන්නේ ගලවනවා. මණිපත්‍ර ටික ගලවනවා. ඔයා ගාව මල් දෙකක් තියෙනවා නම් ගලවන්න මාත් එක්ක. හරිද? අන්න පුතේ චූටි ගෙඩ්ඩක් එනවා ඔයාට පේනවා. හරි? අන්න පේනව නේද? අන්න ලස්සනට පේනවා. නේද? දැක්කද? එයා තමයිමයි පුතේ ඩිම්බ කෝෂය කියන්නේ අපි. ඩිම්බ කෝෂය. ඒකට තමයි පුතේ අර කීලය සුදු නූල තියෙන්නේ හයි වෙලා. ඒකේ කෙළවරේ උඩ තමයි කලංකය. හරිද? තුන් දෙනෙක් කලංකය කීලය ඩිම්බ කෝෂය. ඔයි මලේ කෙල්ල මලේ කෙල්ල ඔව්වානේ මලේ ගැහැණු කොටසට කියනවා අපි කලංකේ කීල ඩිම්බ කෝෂය තුන් දෙනාගෙම එකතුවක්. මම පස්සේ නම කියන්නම්. හරි දැන්ම වැඩිනේ නේද? ඔයාට නම කිව්වා. පුතේ එතකොට මිස් මලේ කොල්ලා නැද්ද ඉන්නවා? මං කොල්ලා ගැන කිව්වනේ දැන්. කවුද දන්නවද මලේ කොල්ලා? රේණුව. පුතේ
රේණුව තමයි මලක පිරිමි කොටස. හරිද? right. ඔන්න මං කියවනේ පුතේ මේ ශාක ලෝකයේ තුල ලිංගික ප්‍රජනක ව්‍යුහය මල කියලා. එහෙනම් ලිංගික ප්‍රජනක ව්‍යුහය කියන්නේ මයි පුතේ අන්න ගැහැණු කොටසක් තියෙනවා පිරිමි කොටසකුත් තියෙනවා එකම මලේ. මේ වගේ මල් වලට අපි තව නම් කියනවා 10 පන්තියේදී කියන්න. දැන් ඔයාට කිව්වොත් බර වැඩි. හරිද? හරිද? එක ගෙදර මල් එක ගෙදර මේ මල කියන්නේ ගෙයක්. මේ මලේම එකම ගෙදර අන්න ගැහැණු කොටසයි පිරිමි කොටසයි දෙකම තියෙනවා. මේ මල් වලට අපි කියනවා දීලිංගික පුෂ්පයක් කියලා. 10 පන්තියේදී ඕනි මට. දැන් ඕනේ ඒවා. හරිද? 10 පන්තියේදී අපි ශාකවල ප්‍රජනනය කතා කරනකොට අපි කතා කරනවා නැවත පුෂ්පය ගැන. පුතේ එනම් මලේ කොටස් ටික පුළුවන් ගමයි පුතේ. කියමු බලන්න. කලංකය ඇතුලෙන් යන නූල කීලය. ඒකේ කෙළවරේ තියෙනවා හයි වෙලා ඩිම්බ කෝෂය. මේ මං ගැලෙව්වේ නේද? චුටි ගෙඩියක්. ඩිම්බ කෝෂය. ඒ මලේ කවුද? ගැහැණු කොටස. ස්ත්‍රී කොටස. පුතේ ඊළඟට මලේ රේණු පරාගදානියයි සූත්‍රිකාවයි. කොටස් දෙකයි. ගැහැණු කොටසක කොටස් 3යි. පිරිමි කොටසේ කොටස් 2යි. පුතේ ඊළඟට මේ නාලය මුකුට නාලය ඒක ඕනේ ඇච්චරවට සම්බන්ධ නම් කරන්න ඉන්නේ නෑ. දලපත්‍ර, මණිපත්‍ර, වෘන්තය, ග්‍රාහකය, උපමණිපත්‍ර. ශරියා පුළුවන්ද නම් කරන්න තනිය? බලන්න ඔයාගේ පුතේ අර්ධ පුෂ්පයටත් යමු අපි. දැන් කපමු. පුළුවන් නම් පරිස්සමෙන් ඇඟිලි කපා ගන්න නැතුව අම්මටත් චුට්ටක් ඕනනම් උදව් කරගන්න. කවුරු හරි අක්කෙක් අයියෙක් ඉන්නව නම් ඔයාට බයයි නම් හෙමිහිට බ්ලේඩ් එක අරගෙන බ්ලේඩ් එක නැතුව වුණත් පුළුවන්. උඩ ඉඳන් පරිස්සමෙන් හෙමිහිට ඉරන්න. උඩ ඉඳන් හෙමිහිට පරිස්සමෙන් නියපොතු වලින් හෙමිහිට දෙකට පලාගෙන ඉන්න බලන්න. අර්ධ පුෂ්පය ගන්න ඇතුලේ සුදු නූලට හානි කරන්න එපා. මෙන්න මයි පුතේ ඇතුලේ ඩිම්බ කෝෂය ඇතුළ දෙකට කැපෙනවා. හරි දෙකට කැපෙනවා. අක්කාචි තියෙනවා නම් ඩිම්බ කෝෂය ඇතුලේ චූටි ඇට වගේ ඇති. බලන්න. හොයාගත්ත දරුවෙක් ඉන්නවා නම් මට මැසේජ් එකක් දාන්න තව ටිකකින්. රයිට්. මාත් මේක කපන්නම් හෙමීට. මගේ ගාවත් බ්ලේඩ් එකක් නෑ අනේ. අතින් තමයි කපන්න වෙන්නේ මට. අමින්න මම එක එමීට පලා ගන්න කම්පුතේ. ඔයත් එමීට පලා ගන්න. මේ අන්න මේ මෙහෙම ඉරුවයි කිව්වේ. මේ මම මේ ඉරාගෙන යන්නේ. ඕම ඉරාගෙන යන්න. හොයාගත්තා ටීචර්. අන්න ඒක චානක නේද? හොඳයි. ඔන්නෝම පළල පුතේ හරියටම මල් පෙති දෙකමාරක් එන විදියට අර්ධ පුෂ්පය කපන්න බලන්න තනියම. අනේ දැන් මල් නැති කට්ටිය නේද හරි වැඩේ ඔය බලාගෙන ඇති. ඒකනේ ඉතින් 100 නෑනේ ඉතින් මං කිව්වම වැඩක් කරන්න කියලා මලක් හොයන් එන්න කියන්නේ බෑ කාට හරි. සුදු පාට නූල අහුණාද? නැහැ මම අතින් කැපුවේ. ඔයි මේ කුස්සිය. වෙන පුතේ මේ කීලය ඔය බලන්න මට එම
කපපු කට්ටිය මමයි කරිනවා දැන්. පීයක් නෑ. දෝනියක් පීයකෝ. කුස්සියට පීය කරන්නේ. කො තාත්තේ කට්ටියගේ. යපුවා තියෙන ටීචර්. मैं තියෙන්නේ කට්ටිය ගාව මල් ටීචර්. හරි පුතේ. දැන් මං කියපු ඒවා වුණ හරි ලස්සනයි. අපේ ළමයි යමරෙට වැඩනේ. කැමරා අරගන්න බලන්න තියෙන කට්ටිය. හරි ආන්න තියෙනවා. නේද? දිල්ෂානි පෙන්නනවා. කිරුල හරි නේද? හොයාගත්තා නේද පුතේ? ටීචර්. හරි. තාකා ගියාවක් තියෙනවා. මෙතුලි හරි නේද පුතේ? දෙකට කපා ගත්තද? දිදුල හරි දිදුල ගාවක් තියෙනවා. ලසංජන වැඩනේ ලසංජන හොගාලා. ටීචර් මට අර නූල හම්බුණා. හම්බුණාද? හැමෝටම කීලය හම්බුණාද පුතේ? ඔව් තාක්ෂලා. ටීචර් හම්බුණා. මේ වත සුද්ද මලක් හම්බුන්නේ අනේ ඔයා ගාව නෑ නේද මලක්? පස්සේ පුතේ දැන් මල් නැති කට්ටියට පස්සේ මලක් ගෙනල්ලා පුළුවන් ද වැඩේ කරගන්න? ටීචර් මම වත සුද්ද මලක් කපලා බැලුවා. කමන්නේ. පුළුවන් නේද? දැන් මල් නැති ළමයි එන්න ටීචර් නූල. ආකාශ මලක් නැද්ද පුතේ? ටීචර් වෙන්න නූල. හරි. කටරළු මලක් තියෙනවා ඔයා ගාව. තිසුම් වෙන්න ටීචර් නූල. හරි. තිසුම් හරිද? හරි. ටීචර් මල දෙකට කැපුවා. මගේ එකක් බලන්න. මිහිඳුම් කොහමද? කපා ගත්තද පුතේ? පුෂ්පය දෙකට. ඔව් ටීචර්. හරි. ඔන්න අට්ටාච තියෙන පැටව බලන්න පුතේ මේ ඔයාට අර ඩිම්බ පේනවද කියලා එකේ? Excuse me ටීචර්. ඔව් කියා. ටීචර් මේ මට ඉරිදා 3:00ට පන්තියක් තියෙනවා බද්දේගම. ඔව්. මේ ඉරිදා ඒකයි පන්ති එකට දාගමුද? එකට. හරි මම ඔයාට පුතේ විනාඩි 15කට විතර කලින් යන්න දෙන්න. තමක් නේ. හරි ටීචර් හරි. හරි. ටීචර්. ඔව්. ටීචර් ඩිම්බ තියෙන අත් කාචයක් ඕන්න ටීචර් ඩිම්බ කොල්ස ඇතුලේ ඩිම්බ බලා ගන්න. පේනව නේද? චූටි නිකන් සව්වට වගේ පේනවද බලන්න? ඔව් ටීචර් පේනවා. ගොඩක් පේනවද? හරි. ලස්සනට පේනව නේද? අක්කාචෙන් ටිකක් ලොකුවට පේනවා ඉතින් ඕන්න. හරි. ක්‍රයොන් පෙන්නුවේ නෑනේ මට. කොහෙද ඉන්නේ? මල් නෑ ටීචර්. අනේ වදමලක් නැද්ද අනේ? ටීචර් මගේ කොතනද ඉන්නේ? ටීචර්. හරි. පබාජි ගාවක් තියෙනවා. හරි. විමක්ෂි හරි. සදේව් ගාව හරි. ටීචර් ගෲප් එකට කෝඩ් එක දානවද? ඔව් පුතේ දානවා. අන අපේ ගොඩක් තක්කෝ ඔන්න මල සම්බන්ධ පරීක්ෂණේ කරලා තියෙන්නේ. හරි. ටීචර්. ගගන. හරි නේද ගගන? ටීචර්. ඔව්. ටීචර් මේ පන්ති පටන් ගත්තේ මම 7 වසරේ. ඔව් ටීචර්. ගත්තට ආවේ මම ඔන්ලයින් විතරයි පන්ති ආවේ. මම ටීචර් කොයි ගඟුලද මේ යුරේකා එකට දෙන්න ඕන? යාට ළඟ පන්තියකට එන්න පුතේ වාගේ ගෙදරට ඔයාට අම්මට තාත්තට පහසු තැනකට ගෙනත් දාගන්න. යුරේක එක තමයි ටීචර් මට ළඟ. එනම් එන්නේ. ටීචර්. thank you. ඔයාට කැමති කටරොඩු මල. ටීචර් ගෙදරත් කරනෝනේ. ඔව් පුතේ කරනවා. ගෙදර තමයි යුරේකා කියන්නේ. මේ කවදද ටීචර් මේ කීයටද තියෙන්නේ? ගෙදර තියෙන්නේ පුතේ ඉරිදා 1:00මාර 3:00මාර. ටීචර් පන්තියක් තියෙනවා. මේ ඉරිදට නෙමෙයි මේ ඉරිදට අපි ඔන්ලයින් එකම යන්නේ. ඊළඟ ඉරිදා පන්ති පටන් ටීචර්. හරි. හැමදාම ඔන් තියෙනවා ටීචර්. දැන් සිහිය ඇතුව මේ සතියේ කඩාගෙන ඉන්න එපා අපේ ගෙදර හොඳයි.
මේ ඉරිදානේ මේ ඉරිදා ඔන්ලයින් එක ඒ කියන්නේ දෙවනිදා ඔන්ලයින් දෙවනිදාට 9 වෙනිදා ආපහු අන්න 9 වෙනිදා ඔයා එන කට්ටිය අපේ ගෙදර එන ළමයි 9 වෙනිදා ගෙදර එන්න හරිද ඊට කලින් පුතේ අමායකේ දරුවෝ සිකුරාදට මං අමායකට එනවා නම් ඔයාලට ගෲප් එකට දාන්නම් හොඳේ පොඩක් කතා කරලා අහන්න ඒක හරි නේද ඉරිදා පන්තිය එකට දාගන්න බැරි වෙයිද ටීචර් එකේ නම් එකට එන්නේ එහෙනම් එකට එන්නකෝ කට්ටිය ළමයි ටික ඔක්කොම වගේ එකයි කාල වෙනකොට ආවොත් අපි ආරම්භ කරමු එන එකට එන්න කට්ටිය ටීචර් එකට දහම් පාසල් යන්න ඕනනේ ඔව් දහම් පාසල් ගිහිල්ලා ඉතින් එන්න පුළුවන් වෙලාවක එන්න ඉතින් හොඳයි ටීචර් මොකද්ද එකමාරට එන්න ටීචර් අපිට දහම් පාසල් තියෙනවා අනේ දහම් පාසල් ගිහිල්ලා ඉතින් ඉක්මනට එන්න හොඳයි ටක් ගාලා ටීචර් කවදා ඉන්නේ එතේ දඟුලේද බදාදා දඟුලේ බදාදා ඉන්න ටීචර් පන්තිය ආරම්භ කරන්න ඈ පන්තිය ආරම්භ කරන්න අපි එනකන් ඉන්න ඕන හරි මං ඉන්න ඔයගොල්ලෝ එනකම් මම පටන් ගන්නෙ බදාදා පුතේ 4:00මාර 6:00මාර එක්ටන් යන්න එන්න වෙනවා හරි අන්න කිරුල පෙන්නන ඔක්කොම ගලවලා ලස්සනට ඔන්න බලන්න කිරුල ඔහම පොඩ්ඩක් තියන් ඉන්න පුතේ ඒක චුට්ටක් ටීචර් යුරේකා ඉඳන් යුරේකා එකේ කරන පන්තියමනේ ඔන්ලයින් දෙන්නේ ඒ වෙලාවට ඔව් හරි ඔන්න කිරුලව මේ ටිකක් මේවා ලොකු කරලා බලන්න පුතේ කිරුලගේ මේස් එක උඩ ලස්සනට මල් ටික වෙනම ලස්සනට හදලා තියෙනවා රේණු ටික ගලවලා තියෙනවා මණිපත්‍ර ගලවලා තියෙනවා දලපත්‍ර ටික ගලවලා තියෙනවා නේද හොඳයි හරි ඔන්න ලසංජන පෙන්නනෝ අපිට මේ කීලය දැන් ඔන්න පුතේ හැමෝම මලේ කොටස් අතපත ගාලා හැමෝටම පුළුවන්ද කියන්න මට නම් කරන්න හැමෝටම පුළුවන්ද පුළුවන් නේද ටීචර් ඔව් පුතේ අලීෂා ඇයි මොකද්ද කිව්වේ ටීචර් හුන්නේ මල් වල කොටස් ටික නම් කරගන්න හැමෝටම පුළුවන්ද කියලා ඇහුවේ මම ටීචර් එතකොට කීලේ තියෙන නූල වගේ එකට මොකද්ද කියන්නේ කීලය හරි හරි එහෙනම් පුතේ ඔන්න මල් වල කොටස් ටික නම් කරලා ඉවරයි අපි මල් වල කොටස් වල කාර්යය මොකටද දලපත්‍ර ඕනේ මොකටද ගැහණු කොටසක් පිරිමි කොටසක් මේ විදියට තියෙන්නේ මණිපත්‍ර වල කාර්ය මොකද්ද ඒ ටිකත් ඉගෙන ගන්න ඕනේ හරිද රයිට් ඔයා රූපසදාන් ටික ඇලෙවුවා නම් මට ඔය කැමරා අරගෙන ඉන්න කට්ටිය රූප ටික පෙන්නන්න ටියුට් එක උස්සලා හැමෝම ටියුට් එකේ රූපය අලෝප කට්ටිය හැමෝම පෙන්නන්න පුතේ කැමරා අරින්න ඔවින් ගාව නැද්ද මලීෂා කැමරා කරලා පෙන්නන්න තිසුනි කැමරා ඔන් කරන්න හරි යශෝත් හරි දැමි හරි රයිට් ටීචර් ඔව් 70 81 හොඳයි හරි පුතේ ඇලෙව ටීචර් හරි රයිට් ඇලෙව ටීචර් ඔන්න ලස්සනට නියමයිනේ මාර ලස්සනට ඉන්නේ ඒකනේ න පොඩි කරන්න නැතුව තියාගන්න ඕනේ හරි ඔව් පුතේ හරි රේයන් එකක් දැක්කා රේයන් දොයිදානේ හරි විමක්ෂි හරි රයිට් ඔව් පුතේ පෙන්නුවද පහන්දි එහෙනම් හැමෝගෙම ඔන්න ටියුට් වල ලස්සනට මං හිතන්නේ සම්පූර්ණ පුෂ්පයයි අර්ධ පුෂ්පයයි දෙකම ලස්සනට මට පේනවා අලවලා තියෙනවා වැඩ කරලා තියෙනවා අපේ පැටව හොඳයි නේද පොඩි පැටව හොඳයි කිව්වේ ටිකක් මේ මම ලියාගත්තා හරි පුතේ එහෙනම්
අපි යමු පිටු අංක 10ට පොඩ්ඩක් යන්න. පිටු අංක 10ට යන්න. ඔයා බලන්න පුතේ දැන් අර්ධ පුෂ්පය තුලයි සම්පූර්ණ පුෂ්පෙයි කොටස් නම් කරපු ටික ඔයාට තනියෙන් විභාගයට આવොත් නම් කරන්න පුළුවන්ද කියලා මම විනාඩියක් දෙන්නම් ටියුට් එකේ ආලෝක රූපේ ඉක්මනට බලන්න. ඉක්මනට බලන්න තමන්ගේ රූපය හරිද කියලා. කොටස් නම් කරපුවා හරිද? තමන්ට ඒක හොඳට මතකද? ටීචර් රූපේ තියෙන ඒවා නේද අපි මතක තියාගන්න ඕන. අන්න හරි ඔව්. රූපේ තියෙන ඒවා මතක තියාගන්න ඕනේ. Excuse me teacher. Okay. ටීචර් කීලේ තියෙන අර කුඩලේ වගේ එකට කියන්නේ මොකද්ද? ඒක මුකුට නාලය. ඒක ඔයගොල්ලන්ට එහෙම නම් කරලා නැහැ මම දැන් ඔයාලට කියලා දුන්නට. දැන් විභාගේ තියෙන්නේ පුතේ ඔය මැදින් තියෙන නිකන් ඇතුලේ සුදු නූලටම නෙමෙයි ඔය නිකම්ම මේකටම ඔයාට ඊතලේ ගහනවා. ඔයා ඒ වෙලාවට කීලය කියලා ලියන්න. ඔයා දන්නවා කීලය තියෙන්නේ ඇතුලේ කියලා. නේද? ඔව්. මුකුටේ කියලා නේද? මොකද පුතේ? දෙකට කපපු නැති එකට ටීචර් කිව්වේ මුකුටේ කියලා අර මුකුට නාලය. මුකුට නාලය. ඒක නම් කරන්න ඕනේ. ඒක ඔයා මතක තියාගන්න. ටීචර් මණිපත්ත එක තියෙන චූටි ඒවට කිව්ව මොනවද? ඒ ඇතුලේනේ මණිපත්ත නම් කරන්නේ දෙක. ඔව් ඔකේ නම් කරලා නෑ නේද? උපමණිපත්ත චූටි කැඳි වගේ තියෙන ඒවා. ඒවා උපමණිපත්ත. ඊතලයක් ගහලා නම් කරගන්න. උපමණිපත්ත පැත්තෙන් තියෙන ඒවා. ටීචර් ඔව් මම ඩිම්බ කෝෂයෙන් ඩිම්බ ටිකක් ගලව ගත්තට බ්ලේඩ් තලින්. චූටි ටිකක් සව්වට වගේ නේ තියෙන්නේ. ඔව් ටීචර් මම දිදුල මේ කැමරේකට පෙන්නන්නේ. කොතනද ඉන්නවා? ඉන්න බලන්න. නම කියන්නද මට? දිදුල. උජුල. දිදුල. 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 හරි හරි. ඔය තියෙන්නේ නේද? ටීචර් මෙන්න මගෙත් තියෙන ටීචර්. ඒකනේ ඔන්න රසායනයක් පෙන්නනවා. දැන් ඔයා පුතේ මේ අපි ටීචර් මම වෙන් කරා මල. ඔව් දැන් හැම පුෂ්පයකම දැන් අපි වදමලේනේ ඔය කොටස් බැලුවේ. ඔයාට දැන් පුළුවන් තව වෙනමන් වල කොටසු කපලා නේද? එහෙම බලන්න. හැබැයි ටීචර් මම වෙන් කරා ටීචර් දිල්ෂානි බලනවද? අහගන්න. ගෙදර තියෙන හොඳ වටිනාමල් ඒ මේවා කපන්න යන්න එපා. ඒතර අම්මගෙන් බැනුම් ගහන්න වෙනවා. සාමාන්‍ය පුතේ ගොඩක් මල් තියෙන තැනකින් එක මලක් කඩාගෙන ඔයා මේ පරීක්ෂණ කපන කොටන ඒවා ටික කරලා අඳුර ගන්න. හරිද? ඒවයි ටීචර් දිල්ෂානි බලනවද? නේද? වදමලේ තියෙන විදියටමද තියෙන්නේ අනිත් මල් වල ඒවා වෙනස් ඒවා බලා ගන්න. හරි. එහෙනම් මම යනවා. බලනවද? දිල්ෂානිගේ කැමරේක බලනවද? දිල්ෂානි අන්න දිල්ෂානිත් ඔක්කොම ගලවලා ඇටකටු ටිකනේ ඔක්කොම මලේ ඇටකටු ටික ඔන්න ලස්සනට වෙන් කරලා තියෙනවා. හොඳයි නියමයි. හරි ලස්සනයි පුතේ. ලිවිනි හරිද? ලිවිනි මලක් හොයාගත්තේ? තියෙනව නේද? හරි පුතේ හරි. right. එහෙනම් ඔන්න අපි කතා කරන්න යනවා ඊළඟට හරව ගන්න පුතේ පිටු අංක 10ට. පිටු අංක 10ට හරව ගන්න. හරි. ඕනම පුෂ්පයක ප්‍රධාන කොටස් තියෙනවා පුතේ 3ක් අපි බෙදනවා. දැන් අහන් ඉන්න. දැන් මල් ටික දිහා බලම ඉන්න එපා. මං කියද්දි විතරක් බැලුවාම ඇති. දැන් මගේ දිහා බලා ගන්න. මේ පැත්ත බලා ගන්න. මලක ප්‍රධාන කොටස් 3ක්. කොටස් ගොඩක් තියෙනවා. අපි ප්‍රධාන වශයෙන් කොටස් 3කට බෙදනවා. එකක් තමයි මයිතේ මණිපත්‍ර. හරි මණිපත්‍ර. මේ කොළ පාටින් තියෙන නේද? මණිපත්‍ර. ඊළඟට ලස්සනට කැපී පෙනෙන දලපත්‍ර. හරිද? අලංකාරවත් සමහර ඒවා කහ පාටයි, කොළ පාටයි. කොළ පාට නම් වැඩිය නේ. රතු පාට නේද? කටරොළු වල නිල් පාට, සමහර ඒවා දම් පාට, සුදු පාට නේද? එහෙම අන්න කැපී පෙනෙන විශාල කොටස තමයි දලපත්‍ර කියලා කියන්නේ. ඒවා ලොකුයි ටිකක් මලක නේද? දලපත්‍ර. සමහර මල් වල පුංචි අවස්ථාවක් තියුණා. අර බෝගන්විලා වල එහෙම නේද? උසැන්ඩාස් වල දලපත්‍ර පොඩි.
මණිපත්‍රය තමයි වර්ණවත් වෙලා ලොකු වෙලා තියෙන්නේ. එහෙනම් පුතේ තියෙන දේවල් වලින් අනිත් එක්කෙනා තමයි කවුද? පුමාංගයයි ජායාංගයයි. ඉන්න මම තාම මේක ගැන කිව්වේ නැහැ. හරි. ඔන්න බලන්න. හරි ප්‍රධාන කොටස් 3 දැම්ම ලියන්න එපා. අපි එක එක පොඩ්ඩක් විස්තර කරගෙන යමු. දැන් චුට්ටක් අහන් ඉන්න ඕනේ. මම ඒ නිසා පොඩ්ඩකට මයික් ඔෆ් කරගන්නවා දැන්. නැවත. ඒ නිසා හොඳට බලාගෙන ඉන්න ඕනේ දැන්. හොඳට අහගෙන ඉන්න, හොඳට බලන් ඉන්න. විනාඩි කිහිපයකින් මම නැවත මයික් එක අරිනවා. මොකද සමහර ගෙවල් වල ශබ්ද තියෙනවා. ඒකට අපේ අනිත් පැටවුන්ට ඇහෙන්නේ නැහැ නේ පුතේ. මං කියන එක ඒ නිසා පොඩ්ඩකට මයික් ඇහුවා. හරි. දැන් ඔයා හොඳට අහන් ඉන්න ඉස්සෙල්ලා වගේ. පුතේ මේ පෙන්නලා තියෙන තවත් මලක්. අන්න ඒ වලේ ලස්සනට තියෙනවා ඩිම්බ කෝෂය නේද? මේ කීලය මෙන්න කලංකය. ඒ තමයි ගැහණු කොටස නේද? මේ කොටස කලගෙඩියක් වගේ. ගැහණු කොටස. මේ තමයි මහත්තේ රේණු. අන්න ලස්සනට තියෙනවා. දැන් වදමලේ තිබිච්ච රේණු විදියට නෙමෙයි මේ මලේ තියෙන්නේ. නේ? වදමලේ තියෙන මේකට හයි වෙලානේ. මුකුටනාලෙට. දැන් නේ. දැන් මේ ඩිම්බ කෝෂයේ තියෙන හරියේ ග්‍රාහකයේ ගාව ඉඳලා මේ මෙතන අපි කිව්වේ ග්‍රාහකය මේ ඔක්කොම තියෙන්නේ නේද? මල් පෙති ටිකයි මණිපත්‍ර ඩිම්බ කෝෂ ඔක්කොම මගේ අත කියලා හිතන්න. අත උඩ තියෙන්නේ. අත උඩ තියෙන්නේ මෙහෙම. මෙහෙම තියෙන්නේ. අන්න මෙහෙම හිතන්න. මගේ අත ග්‍රාහකය. අන්න මේ තියෙන ඩිම්බ කෝෂය, කීලය, කලංකය මේ පැත්තෙන් එනවා. තව මල් පෙති ඒවත් හයි වෙලා තියෙන්නේ ග්‍රාහකය. එහෙනම් ඔන්න ඔය කියන මල් වල තියෙන මේ කොටස් හරි නේද පුතේ? එහෙනම් ප්‍රධානතම කොටස් 3යි මණිපත්‍ර, දලපත්‍ර මෙන්න මේගොල්ලෝ. අපි මේගොල්ලන්ට පොඩි නම් දෙකක් දෙනවා. මම තාම කිව්වේ නෑ. හරි තව ඉස්සරහ කියනවා ඒක. පුතේ මෙන්න බලන්න එනම් මණිපත්‍ර වල තව ලස්සනට මණිපත්‍ර පේනවා, දලපත්‍ර පේනවා. නේ කොළ පාටින් තියෙන්නේ මණිපත්‍ර. මෙන්න බලන්නකො වෘන්තේ දිග නේද? මං කිව්වේ සමහර ඒවා නට්ට දිගයි කියලා. වෘන්තය. පුතේ මෙන්න ග්‍රාහකයනේ මේ චුට්ට මහත් වෙලා තියෙන්නේ. එතනට තමයි අර මල් පෙති ඔක්කොම හයි වෙන්නේ. හරි මලේ පස පැත්ත පෙන්නලා තියෙන්නේ නේද? අපිට පස පැත්ත පෙන්නනවා. මෙන්න ඉස්සරහා පැත්ත නෙමෙයි රේණු වෙන්න පුතේ අර කලංකය කීලය ඇතුලෙන් යනවා ඩිම්බ කෝෂය තමයි මේ. දැන් අපේ දරුවෝ ඩිම්බ කෝෂත් පළල ඒකේ ඇතුලේ තියෙන චූටි ඇට මයි පුතේ අපි ඒවට කියනවා ඩිම්බ කෝෂය ඇතුලේ තියෙන චූටි ඇට ඩිම්බ හරිද? එහෙනම් ඔන්න තව මලක් පුතේ දැන් අහගන්න මම ඔයාට කියලා දෙන්න යනවා මේ මණිපත්‍ර වලින් කරන වැඩේ ගැන. පුතේ මේ මොකක්ද? මේ පොහොට්ටුව නේද? මතක් කරන්නේ පොහොට්ටුව නේ පුතේ. බයිනෝනේ ගෙවල් වලින් මේ දවස්වල පොහොට්ටු කාර්යවලට. එහෙම කරන්න දෙයක් නැහැ ඉතින් අපි. නේ? ඔන්නමයි පුතේ මේ මලක තියෙන පොහොට්ටුව කියන්නේ මල චූටි කාලේ මොන්ටිසෝරි යන කාලේ තාම මල පිපිලානේ පොහොට්ටුව. පුතේ අන්න ඔයා දැන් ගෙදර මල් තියෙන ගෙදරක් නම් ඔයාට චෙක් කරන්න පුළුවන් මම මේ කියන ඒවා. ඒ ගහේ මලුත් තියෙනවා මල් පිපෙන පොහොට්ටුත් තියෙනවා. ඔයා හිමීට ළඟට ගිහලා කඩන්න එපා පොහොට්ටුව. හරිද? ඔයා ගිහිල්ලා S2 බලන්න ආබෝලේ මේ පොහොට්ටුවේ පිටින් තියෙන්නේ මණිපත්‍රනේ. අන්න කොළ පාටයි පුතේ චූටි පොහොට්ටුව. හරි පොඩි පොහොට්ටුව කොළ පාටයි. මේකේ නම් මේ වෙන පාටක් දාන්න. පිටින් තියෙන්නේ නම් මණිපත්‍ර. පුතේ කො ඇතුලේ ඉන්න කට්ටිය? දලපත්‍ර කෝ රේණු ටික කෝ අපේ කලංකි කීලේ ඩිම්බ කෝෂේ අන්න පුතේ ඒවා තියෙන්නේ ඇතුලේ. එනම් ඔයා හොඳට අහන් ඉන්න. පුතේ මණිපත්‍රවල කාර්ය වැඩි නේද? කෘත්‍ය ඔයාට හිතෙනවද මොකක් කියලා?
මල චූටි කාලෙමයි පුතේ මල පොට්ටු කාලේ මල ලපටි කාලේ මලේ අභ්‍යන්තර කොටස් පුතේ අභ්‍යන්තර කියන්නේ ඇතුලේ කොටස් නේද ඇතුළත කොටස් ආරක්ෂා කරගෙන ඉන්නේ කවුද මණිපත්‍ර ආන්න එහෙනම් මණිපත්‍ර වල කාර්යය මොකක්දමයි පුතේ මල පිපෙන්න කලින් එහෙම ලියන්නේ අපි මල ලපටි කාලේ මලේ ඇතුළත කොටස් ආරක්ෂා කරනවා අන්න ඇතුලේ තියෙනවා හොඳ දේවල් ටික රේණු තියෙනවා නේද කලංක කීල ඩිම්බ කෝෂ දලපත්‍ර අන්න ඔය සෙටාරියම නේද සෙට් එකම ඔය සෙට් එකම වහගෙන ඉන්න පුතේ මණිපත්‍ර වලින් ඕම මහ වහගෙන මේ ඇතුලේ තියෙන අනිත් කට්ටියම අන්න මණිපත්‍ර වල පුතේ කෘත්‍ය කාර්ය හරිද ලපටි කාලේ පුෂ්පයේ කොටස් ආරක්ෂා කරන ඔන්න බලන්න මල් පොට්ටුව පිපෙන්න ළඟයිනේ ඔන්න පිපීගෙන එනවා අන්න අර ඇතුලේ හැංගිලා ඉන්න දලපත්‍ර අන්න පේන්න ගන්නෝ නේ දලපත්‍ර අන්න පේන්න ගන්නෝ ඒ කියන්නේ මණිපත්‍ර වලින් වහගෙන හිටියේ ඔන්න දැන් පිපෙනකොට ඒගොල්ලෝ එළියට විවෘත වෙන්නේ නේද දැන් ඔයා තව හිතන්න හරි මණිපත්‍ර ඔන්න පුතේනි ලස්සනට මණිපත්‍ර වල පිපෙනවා නේ ඇතුලේ දලපත්‍ර දැන් ඔන්න එළියට ඒගොල්ලොත් එනවා චුට්ටක් හොඳට බලලා කියන්න පුතේ දලපත්‍රත් මොකද කරන්නේ නේද තවත් ඇතුලේ තියෙන කොටස් එයත් ආරක්ෂා කරනවා පුතේ මේ ඇත්තටම කරන වැඩේ මම ඔයාට සුද්ධ සිංහලෙන් කියන්නම් අර මලේ ඉන්න පිරිණි කොටසයි ගැහැණු කොටසයි දෙකම ආරක්ෂා කරනවාමයි පුතේ මණිපත්‍රයි දලපත්‍රයි දෙන්නම වහගෙන ඉන්නේ පොඩි කාලේ නේද ඇතුලේ ඉන්නේ අර දෙන්නම ඒ දෙන්න තමයි වැදගත්ම මේක කවදා හරි ගෙඩියක් බවට පත් වෙනකම් ඒ කට්ටිය ආරක්ෂා කරන්න ඕන කාවද රේණුවයි අර කලංක කීල ඩිම්බ කෝෂය කියන ඒ තුන් දෙනා මම දැන් තව ටිකකින් යාලට නම් දෙනවා තාම කිව්වේ නේ හරිද රයිට් ඒ නම් කිව්වම මට තනි නමයි කියන්න ඕනේ ඔයාට තනි නමක් තියෙන්නේ මේ බලන්න පුතේ ඔය තෙන්තේ බෝගන් විලානේ මේ බෝගන් විලා වල මම කිව්වා ඔයාට මණිපත්‍ර තමයි වර්ණවත් වෙලා තියෙන්නේ කැපිලා පේන්නේ පුතේ මණිපත්‍ර හරිද බොහෝ ඒවයි කොළ පාටයි කිව්වා හැබැයි මේ වෙයි වර්ණවත් මණිපත්‍ර තියෙන දැක්කත් කඩදාසි මල් වගේ නේ මේ පේන්නේ මණිපත්‍ර පුතේ ඒකේ ඇතුලේ මෙන්න තියෙනවා දලපත්‍ර මේ චූටි සුදු පාට එක්ක කහ පාටේ මේම පොඩියට දලපත්‍ර තියෙන්නේ ඒවා පොඩි සාමාන්‍ය මල් වලින් වෙනස් වෙච්ච අවස්ථාවක් හරිද නෙමෙයි වෙන දලපත්‍ර මේ ලොකු වෙලා තියෙන පුතේ මණිපත්‍ර ඔන්න කාට හරි කියලා දෙන්න පුළුවන් ඔන්න ඔයා දැන් මල් ගැන හොඳට දන්නවා නේද රයිට් මෙන්න එහෙනම් පුතේ අපි යමු තව අවස්ථාවකට ඔයි ඒ දලපත්‍ර මේ දල හරි මේවා මණිපත්‍ර වර්ණවත් වෙලා තියෙනවා රයිට් ඔන්න මේ මොකටද බොලේ මේක දැම්මේ නේද පුතේ ඔයා දැකලා තියෙනවා මේ මැංගුස් තියෙන්නේ නේ මේ ඇතුලේ මගේ තමයි අපි කන්නේ ඒතකොට මැංගුස් මල් වලින් තමයි මැංගුස් ඵලය හැදෙන්නේ ඔයාට මම පොඩි දෙයක් කියලා දෙන්න තමයි මේ රූපේ දාගත්තේ දැකලා තියෙනව නේද මේ මැංගුස් ගෙඩියේ ඔයා දන්නවද මේ කවුද කියලා ඔන්න ඔයාට දැන් මම උගන්වනවා 10 පන්ති 11 පන්ති ඒවත් උගානි තක්ෂලා නේද ලස්සනයි එතන තියලා තමයි හරි පුතේ මේ තමයි ගෙස් කරලා කියන්න පුළුවන් මේ මල තමයි පුතේ මේ ගෙඩිය උනේ එහෙනම් මේ කොටස් හැලිලා නෑ පුතේ මලේ මේ වෘත්තේ මේ නට්ට මේ කවුද ඔයා හිතන්නේ මණිපත්‍ර very good මට එක දරුවෙක් දානවා දිදුලට පැහැදිලි වෙලා අන්න අපේ අනිත් පටවුන්ටත් බලන්න තේරෙනවද කියලා මේ තමයි මණිපත්‍ර හැලිලා නෑ පුතේ මතක නැති වෙලා සාමාන්‍යයෙන් පුතේ ඵලයක් හැදෙනකොට දැන් ඔයා කියයි මිස් පෙන්නුව බෙලිගෙඩියේ මණිපත්‍ර නෑනේ මේ වෑනේ දොඩම් ගෙඩියෙත් නෑමයි පුතේ දොඩම් ගෙඩියෙත් නෑ හැබැයි මැංගුස් වල පේර ජම්බු අන්න ඔයා බලන්න ඒ වෙයි මේ මණිපත්‍ර ටික හැලිලා නැතුව තියෙනවා මණිපත්‍ර හැලිලානේ
හරිද? ඔන්න විශේෂ අවස්ථාවක්. ඒ මණිපත්‍ර තියෙන්නේ. නේද? දැන් විශ්ලේෂණයක් කරන්නේ කොළ පාටයි නේද? පැහැදිලි? මේ මණිපත්‍ර, මේ වෘත්තේ. හරි මේ gediya බවට පත් වෙන එක්කෙනා තව ටිකකින් කියනවා යන්න එපා. හොඳේ. අහගෙන ඉන්න අවසාන මොහොත දක්වා. ඔන්න බලත්තේ ඒ සපත්තු බලක් නේද? ලස්සනට පේනවා ඔයාලට. දලපත්‍ර. අපි එකක් ලියලා ඉමු. මණිපත්‍ර ගැන ලියලා ඉමු. පුතේ අංක 3 ප්‍රශ්නෙට උත්තර ලියමු ඉස්සර වෙලා. පුෂ්පයක ප්‍රධාන කොටස් කීයද ඒ මොනවාද? දාන 3යි කියලා. ඉස්සරහින් ඉලක්කම 3කි එක ලියන්න මණිපත්‍ර දෙක ලියන්න දලපත්‍ර සංඥක දාලා යන්න මණිපත්‍ර මුර්ධජන යන්න පුතේ මණිපත්‍ර දලපත්‍ර මණිපත්‍ර අංක 2 දලපත්‍ර අංක 3 දැම්ම ලියන්න එපා මං කියන්නම් පස්සේ ලියමු හරිද අනිත් කොටස තාම කතා කරේ නෑ පුතේ මං වගුවක් දාලා තියෙනවා පුෂ්පයක කොටස විශේෂ ලක්ෂණ කෘත්‍ය අපි මණිපත්‍ර කියන එකේ ලියමු මෙහෙම විශේෂ ලක්ෂණ තීරුවේ මැද තීරුවේ ලියන්න බාහිරින්ම පිහිටයි පිටින්ම තියෙනවා පුෂ්පයක බාහිරින්ම පිහිටයි නැත්නම් බාහිරින්ම පිහිටයි කොළ පැහැති සාමාන්‍ය ලක්ෂණේ මන් දෙන්නේ කොළ පැහැතිය ඔයාට ඕනේ නම් වෙන කොහේ හරි ලියා ගන්න වර්ණවත් මණිපත්‍රද ඇත කියලා. ඔතන ඉඩමදි. අර මාජින් එක හරිය ඔයාට ඕන නම් ලියන්න වර්ණවත් මණිපත්‍ර ඇත උදාහරණ බෝගන් විලා. මුසැන්ඩාස්. හරි ඒක කොහේ හරි ටියුට් එකේ කොහේ හරි තැනක ලියලා තියාගන්න. වර්ණවත් මණිපත්‍රද ඇත. නැත්නම් සාමාන්‍යයෙන් පාට කොළ. සාමාන්‍යයෙන් පාට කොළ. හරිද? කෘත්‍ය ලියන්න පුතේ. කෘත්‍ය ආයත් කියනකෝ පුෂ්පයක බාහිරින්ම පිහිටයි කොළ පැහැතිය හරි කොළ පැහැතිය ජම්බු වල ආයි හරිද ඔයාට ඕනේ නම් මං කිව්වා ලියා ගන්න කියලා සමහර පුෂ්පවල වර්ණවත් මණිපත්‍ර ඇත කියලා. උදාහරණ බෝගන් විලා. මුසැන්ඩාස්. ආයි කියන්නේ නෑ. මතකෙන් ලියා ගන්න. ඒවා වෙන කොහේ හරි තැනක ලියන්න. ඔය විශේෂ ලක්ෂණ තීරුවේ ඉඩමදි. එතන ලියන්නේ අපි ප්‍රධානම ලක්ෂණේ විතරයි. පිටින්ම තියෙන පුෂ්ප වලය තමයි මණිපත්‍ර කියන්නේ. ඒවා බොහොමයක් කොළ පාටයි. වර්ණවත් ඒවාක් තියෙනවා. පුතේ කෘත්‍ය ලියමු. ලපටි පුෂ්පය ලපටි කියන්නේ චූටි කාලේ ලපටි පුෂ්පය ආරක්ෂා කිරීම ඒ කියන්නේ පුෂ්පයේ ඇතුලේ කොටස් ආරක්ෂා කරනවා මණිපත්‍ර වලින් ලපටි පුෂ්පය ආරක්ෂා කිරීම ලපටි පුෂ්පය ආරක්ෂා කිරීම ලපටි පුෂ්පය ආරක්ෂා කිරීම ඒක ඔයාට හොඳ විදියකට මතක විදියට ලියන්න මම ලිව්ව විදියටම ඕනේ පුෂ්පය ලපටි කාලේ නැත්නම් පොහොට්ටු කාලේ එහෙම ලිව්වත් හරි පුෂ්පය පොහොට්ටු කාලේ ඇතුළත කොටස් ආරක්ෂා කිරීම හරිද right ඊළඟට මයි පුතේ මම යනවා දලපත්‍ර ගැන කතා කරන්න. ඔයාට මම කිව්වා දලපත්‍ර කියන්නේ නේද පුෂ්පයක කැපී පෙනෙන ආකර්ශනීය සුවඳ සමහර පුෂ්පවල දලපත්‍ර ගඳයි. ඔය කීඩාරම් වල එහෙම නේද අහලා තියෙනව නේද? ඔව්. ගොඩක් වෙලාවට රාත්‍රී කාලේ පිපෙන පුෂ්ප තියෙනවනේ සුදු පාටයි. ඒවා පට්ට සුවඳයි නේද පුතේ? අන්න ඒ දලපත්‍ර තමයි ගොඩක් වෙලාවට ওই සුවඳ මොකටද අනේ මේ මල ඔය විදියට ලස්සන ඔයගොල්ලෝ අඳින ඇඳුම් වගේ නේද දලපත්‍ර ඇඳුමක් වගේ මලක නේ
අලංකාරවත් ලස්සන ඇඳුම් ඇඳගෙන ඉන්නේ. මොකටද දන්නවද? මොකටද දන්නවද? කට්ටිය ගෙන්න ගන්න. කවුද කට්ටිය? සමනැල්ලු, මීමැස්සෝ, පොඩි කෘමි සත්තු. මොකටද පුතේ? ඔයා අහලා තියෙනවද දන්නේ නැහැ. අපි ටිකක් ලොකු පන්ති වලදී කතා කරනවා මෙන්න මේ මලකට පුතේ ඇවිල්ලා රොන් ගන්න එනවා. කවුද එන්නේ? එනවා කෘමීන් එනවා. කෘමීන් තමයි පුතේ සමනැල්ලු. කෘමීන් වර්ගයක් තමයි සමනැලයක් කියන්නේ කෘමියෙක්. සමනැලයා මීමැස්සෝ නේද? මීමැස්සෝ බඹරු දෙබරු ඔය ඔක්කොම කට්ටිය මල් පැණි බොන්න එනවා. මොනවාද පැණි කුරුල්ලෝ නේද? අන්න හරි. ඔන්න තක්සලා හොයාගෙන වචනයක් දානවා මට. බලන්න අනිත් කට්ටියක් දන්නවද කියලා. ඇයි පුතේ මේ එන්නේ? උන් එන්නේ උන්ගේ බඩපොරව ගන්න නේද? එයාලගේ ආහාර තමයි මල් පැණි. පුතේ හැබැයි එක මලකට යන්නේ නේ. එක මලකට ගිහිල්ලා මල් පැණි අරන් බීලා මාදිලු. හරිද? ඒ නිසා එයා එතන තියෙන මල් ඔක්කොටම පියාඹගෙන ගිහිල්ලා පුතේ මල් පැණි බොනවා. ඉතින් මයි පුතේ මාර වැඩක් වෙනවා මේ සත්තුන්ට. මෙයා මල් පැණි බොනකොට මෙන්න මේ රේණු වල කොහෙද? රේණු වල. හරි. මේ රේණු වල තියෙන කොටස්. හරි. අපි කියනවා පුතේ පරාග කියලා. පරාග පිරිමි කොටස්. අන්න අර සමනැල්ලුන්ගේ කකුල් වල ඇඟි අනේ ගෑවෙනවා. එයා යනවා තව මලකට. එයා ගිහිල්ලා තව මලකට ගිහිල්ලා වහනකොට ඔන්නවයි පුතේ වෙන වැඩේ තමයි ඔන්න මම තව මලක් ගන්නවා. හරිද? මේ මලට අපි හිතමු. හැබැයි එකම જાතිය මල් වලට ගියොත් තමයි පුතේ ඔය මං කියන වැඩේ සාර්ථක වෙන්නේ. හරි. මොකක්ද වෙන්නේ? මේ මලේ උඩ රෝන්ද ගහනකොට අර මලේ අර ඇඟේ ගාගෙන ආපු අර පරාග අන්න මේ මලේ කලංකය පුතේ කලංකය මත අර ගෙනාපු ඒවා වැටෙනවා ගෑවෙනවා. පුතේ අපි ඕකට කියනවා ශාක ලෝකයේ තුල සුවිශේෂී සිද්ධියක්. මොකක්ද දන්නවද? ඔන්න මට තක්සලා දැම්ම වචනයක් පරාගණය. පුතේ එහෙනම් දැන් ආවුණා වැඩේ. ආහා නේද? එහෙනම් මොකෝ මේ මල් ලස්සන වෙන්නේ නේ? මොකෝ මේ මල් වල මధు තියෙන්නේ? මොකෝ මේ මල් සුවඳ? කට්ටිය ගෙන්න ගන්න. මොකටද? අර වැඩි කරගන්න. මොන වැඩිද? පරාගණය. පුතේ එහෙනම් මලක් ලස්සන උනේ නැත්තම් මල ගඳයින කැතයින මල ෂූටින එනවද කට්ටිය? නෑ නේද? අපි යන්නෙත් නෑ මල ගඳ ගහනවා නේද? අපෝයා කැතයි එහෙම කියලා අපි යන්නේ අපිත් ගිහිල්ලා හොයන්නේ ලස්සන කට්ටිය සුවඳ නේද? හැබැයි අර කීඩාරම් වගේ වත්තේ ඒ ගන්ධයටත් එන ක්‍රමීන් ඉන්නවා. ඒ නැත්නම් ඒ මල් පරාගණය වෙන්නේ නේද? එහෙම ගන්ධයට එන ක්‍රමීනුත් ඉන්නවා, සුවඳට එන ක්‍රමීනුත් ඉන්නවා. මල් පැණි තියෙන ඒවෙයි මල් පැණි වලටත් එනවා. ඒතර මధు කෝෂ තිබීම ඔන්න බලන්න මේ ක්‍රමීන් ගෙන්න ගන්න උඩර වැටි ශාක ලෝකයේ තුල. ඉතින් මාතේ වර්ණවත් මණිපත්ත තියෙන්නේ ප්‍රධාන වශයෙන් මොකටද? කෘමි සත්තු ගෙන්න ගන්න. මොකටද? පරාගණය කියන සිද්ධියට. හරි නේද? රයිට් අපි ලියමු වත්තේනම් දෙවැනි එක දලපත්‍ර. අපි මේවට මල් පෙති කියලා කිව්වනේ චූටි කාලේ. ගොයම් මැස්සවෝ ඒගොල්ලොත් හරි. මල් පෙති. උතේ ලියන්නේ එකේ තරුලක් දාලා දලපත්‍ර ගාව විශේෂ ලක්ෂණ ආකර්ෂණීය වර්ණවත් ආකර්ෂණීය තමාවක් දාලා ආකර්ෂණීය වර්ණවත් සුවඳවත් ආකර්ෂණීය වර්ණවත් සුවඳවත් කොටස වේ
කොටස වේ. තේ කෘත්‍ය ලියමු. කෘත්‍ය අන මල් පෙට්ටි කියලාත් මෙයාලා තමයි කියන්නේ. දල පත්‍රකාව ඔයා වරහන් ඇතුලේ දාගන්න පුතේ මෙන්න මේ නම. මුකුටය. මුකුටය. දල පත්‍ර කියලා ලියලා තියෙන මේ මෙතන ඔයාගේ වගුවේ මෙතන මෙතනම වරහන් ඇතුලේ දාන්න මුකුටය මල් පෙට්ටි එනම් ඔක්කොම ලියා ගන්න. මුකුටය මල් පෙට්ටි දල පත්‍ර ඔක්කොම එකයි. අර මණි පත්‍ර කියන තැන ඕනම් මණිය කියලාත් ලියා ගන්න. මණිය. හරි දල පත්‍ර ගාව මුකුටය. විශේෂ ලක්ෂණයද කියන්න පුතේ මට. ආකර්ෂණීය වර්ණවත් කොටස වේ. ආකර්ෂණීය වර්ණවත් කොටස වේ. හරිද? පුතේ කෘත්‍ය ලියමු අපි. පරාගණයට 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 කෘමීන් පරාගණයට කෘමීන් හරියට ලියන්න කෘමීන් ආකර්ෂණය කර ගැනීම නැත්නම් ගෙන්වා ගැනීම ඒක තමයි ලක්ෂණ උනේ. පරාගණයට කෘමීන් ආකර්ෂණය. හරි අපිට අනිත් එකක් හිතන්න පුළුවන් නේද පුතේ අර පොහොට්ටු කාලේ ඇතුලේ කොටස් තවදුරටත් ආරක්ෂා කරන්න දලපත්‍ර වලට පුළුවන් නේද? වටෙන් තව ආරක්ෂා කරනවා අනිත් කොටස් ඇතුළත කොටස් ආරක්ෂාව ඉඩ වදි නේද ලියන්නේ. අභ්‍යන්තර කොටස් ආරක්ෂාව කියලා පුළුවන් නම් ලියා ගන්න. හොඳ මේක පරාගණයට කෘමීන් ආකර්ෂණය දලපත්‍ර වල කාර්ය අභ්‍යන්තර කොටස් ආරක්ෂාවත් හරි. ඉඩ තියෙනවා නම් ලියා ගන්න. හරි. ඔන්නමයි පුතේ මම ඊළඟට එනවා මේ තියෙන එක එක දලපත්‍ර වර්ග අලංකාරවත් නේද? ලස්සන. හරි ලස්සන නිසා රැවටිලා එකට එනවා සත්තු ඇවිල්ලා ගා ගන්නවා ඇඟේ අනිත් මලට යනවා ශාක ලෝකයට අවශ්‍ය වැඩේ වෙනවා. මොකද්ද වැඩේ? පරාගණය. හරිද? පරාගණය. පුතේ ඔන්න එනම් මම යනවා ඊළඟ කොටස වෙත. ඒ දලපත්‍රමයි. ඔන්න පුතේ මලක තියෙන විශේෂම දේවල් ටික කියන්න තමයි මම දැන් හදන්නේ. ඒ නිසා ඔයා හොඳට අහගෙන ඉන්න. මලක ලිංගික ප්‍රජනක අවයවය කියවනේ අපි මලනේ. විශේෂ ලක්ෂණේ කියනවාද? දැන් කියන්න බෑ පුතේ ආයි. හරිද? ලිංගික අවයව ඔන්න අංකුව දෙන්නෙක් ඉන්නවා මේ මලක නේද? එක්කෙනෙක් ගැහණු කොටස, එක්කෙනෙක් පිරිමි කොටස, ස්ත්‍රී කොටස, පුරුෂ කොටස. පුතේ අපි දන්නවා දැන් කවුද මේ පුරුෂ ලිංගික කොටස මලේ තියෙන? දන්නවද? ඔව් රේණුව නේද? රේණුව තමයි පුතේ අපි කියනවා මේ පිරිමි කොටස. අපි ඒ උනාට යාට විද්‍යාත්මකව වෙන නමක් කියනවා. මොන මාංගයද? පුමාංගය. හරිද? පුමාංගය. ඔන්න පුතේ අමුතු නම. පුමාංගය. පිරිමි කොටසට කියනවා පුමාංගය. මොකද්ද පුමාංගය? රේණුව. රේණුව. පුතේ ස්ත්‍රී කොටසට ඒ වගේම නමක් තියෙනවානේ. එයාට කියන්නේ ඔන්න බලන්න කියව ගන්න. ජායාංගය. පුමාංගය ජායාංගය. හරිද? ජායාංගය කියන්නේ පුතේ ගැහණු කොටස. පුමාංගය කියන්නේ පිරිමි කොටස. අන්න ඔයා ඒ නම් දෙක ලියන්න පුතේ අර උඩ මං අතෑරලානේ. අංක 3 පිටු අංක 10 උඩම පුෂ්පයක ප්‍රධාන කොටස් වල 1 2 ලිව්වා. අන 3ට ලියන්න ඔයා ජායාංගය හරහට ඉලක්ක ගහලා පුමාංගය. දෙකම ලියන්න එකට.
පුමාංගය මෙහෙම ඉරක් ගැහුවා ජායාංග. ජායාංග. Oke, අපි කාලසටහන පොඩ්ඩක් ඔන්න සර් ආයෙත් දුන්නා. ජනවාරි 8 වෙනිදාන් පස්සේ තමයි අපි ෆිසිකල් ක්ලාස් ආරම්භ කරන්නේ. හරිද? 8 වෙනි සෙනසුරාදාන් පස්සේ කියන්නේ 9 වෙනි ඉරිදා අපේ ගෙදර එන්න ඕනේ. අමායිකේ ළමයි 7 වෙනි සිකුරාදා එහෙ එන්න එපා. 7 සිකුරාදා අපි ඔන්ලයින් එකක් යනවා මේ පාඩම ඉවර කරන්න එදාට. හරිද? ඊළඟ ජනවාරි 2 ඉරිදා ඒ කියන්නේ අනිද්දා නේද? ඉරිදා 1 ඉඳන් 3 වෙනකම් පන්තිය තියෙනවා අවසාන ඔන්ලයින් ක්ලාස් එක විදියට. හරිද? ඔය එකේ ඔන්න මැසේජ් එක සර් එවල ඇති ඔයාලගේ ගෲප් එකට එක අම්මයි තාත්තයි එක්ක කතා බහ කරලා අඳුර ගන්න. හරි නේද? රයිට්. ඉස් ගෲප් එකට දැම්මා. දාලා තියෙන්නේ. දැන් දැම්මා. හොඳේ? හරි. ඔන්න පුතේ නම් ලිව්වනේද ජායාංගයයි පුමාංගයයි පුමාංගයයි ජායාංගයයි නිකන් ලියා ගන්න. දෙන්න මාරුණාට කමක් නැහැ. හරි. තක්සලා අම්මා නියමයි. 8 වෙනිදා උපන් දිනේලු තක්සලාගේ. සෙනසුරාදානේ. සෙනසුරාදාට නෙවෙයිනේ. 9 වෙනිදාට එනනම් මට කේක් කෑල්ලකුත් තරම් තක්සලා එන්න ඕන. හොඳේ? හරිනේ නේද? මටයි සර්ටයි කේක් කෑල්ලකුත් තරම් කවන්නත් ඕන. ඇවිල්ලා කවන්නත් ඕනලු ඔන්න සර් කියනවා. ඔන්න තක්සලා ඇම්බර් එනෝ දැන්නේ තක්සලා. හරි වැඩේ. මාර වැඩේ කරගත්තේ මැසේජ් එක දාලා. හරිනේ? රයිට්. ඔන්නමයි පුතේ තුන්වෙනි එක්කෙනා විදියට පුමාංග පුතේ මෙන්න මේ රේණුව ඇලෙව්වද බලන්න ඔයා. ඔයාගේ රූපකොලේ රේණුවක් ඇති වෙනම. හරි මේ කොටසක් ඇති ජායාංගයට. අන්නේ දෙන්න අලව ගන්න ඕනේ. පුමාංගය ගැන කතා කරමු ඉස්සර වෙලා. පුමාංගය ගැන. පුරුෂ ලිංගික අවයවය. හරි. ඔන්න උදේ මම මේ පැත්තට එන්න පොඩ්ඩක් මේකේ පොඩි ඇනිමේෂන් එකක් යනවා නේද? හරි. ඔන්න ඔය තමයි පැටවු. ස්ත්‍රී කොටස. ආන්න පුතේ දැක්ක මොකක්ද වෙනව මෙතන මේ කල ගෙඩියක් වගේ පිම්බෙනවා. ඔන්න ඔයාට පෙන්නන්නේ ස්ත්‍රී කොටස තමයි ඒ. හරි දැක්කද? ඔන්න මම ආයි දාන්නම් ඒක. හරි මොකක්ද? කලංකය, කීලය, ඩිම්බකෝෂය. ඔය තුන් දෙනාගේ එකතුවට තමයි පුතේ කියන්නේ අපි ජායාංගය කියලා. මොකද කරන්නේ ජායාංගය නේද? අන්න අර අපේ දරුවෝ මතකයි නේද ඩිම්බකෝෂය ඇතුලේ චූටි චූටි ගෙඩි ගත්තා. පුතේ ඒවට නමක් කිව්වා ඩිම්බනේ. ඩිම්බ මේ තියෙන්නේ මේ තියෙන ඩිම්බ පුතේ රහසක් කියන්නද මම ඔයාලට? ඒ ඩිම්බ තමයිමයි පුතේ කවදා හරි දවසක අනාගතේ බීජ බවට පත් වෙන්නේ. නේද? ඔයා කියයි හානි අපි දන්නේ නේ. ඔන්න දැන් දැනගන්න. ඩිම්බ කෝෂය ඇතුලේ තියෙන ඩිම්බ තමයි පුතේ බීජ වෙන්නේ. එනම්මයි පුතේ මේ මගේ අතේ තියෙන ගොඩක් ගෙඩිය මොකද්ද? ඩිම්බ කෝෂේ. මේ ඩිම්බ කෝෂේ. එහෙනම් අපි පළතුරු විදියට එළවලු විදියට ගොඩක් කන්නේවයි පුතේ මොකද්ද? ඩිම්බ කෝෂේ.
ඔන්න ඔයාට ඊට පස්සේ කියතයි ඔන්න මේ අපි කන්නේ මේ ඩිම්බ කෝෂේ. හරිද? ඔයාට ඕනනම් කලින් ඩිම්බ දැන් බීජ. මේක ඇතුලේ බීජ තියෙනවා. නේ? අන්න ඒවා කලින් ඩිම්බ මලේ තියෙනකොට ඩිම්බ. දැන් නම් බීජ. නේද පුතේ? අන්න පැහැදිලිද? බලන්නකො ශාක ලෝකයේ මාරයි නේද? හරිද? ඔන්න එහෙනම් ඩිම්බ බීජ බවට පත් වෙන්නේ. ඔන්න පුතේ එහෙනම් ඩිම්බ කෝෂය තමයි කවදා හරි ගෙඩක් බවට පත් වෙන්නේ. හරිද? එදාටමයි පුතේ හරි මේ මෙතනට දැන් අර අපි මෙයා කතා කරලා ඉන්න පුමාංගයක් වාට මම ඒ විස්තර කියන්න ගියා පුමාංග. ඔන්න තියෙනවා පුමාංගේ පිරිමි කොටස. දැක්කද පිරිමි කොටස කෑලි දෙකයි තියෙන්නේ. ගැහණු වලට තමයි කොටස් තුනක්. කලංකේ කීලේ ඩිම්බකෝෂ. මෙයාට පරාග දානිය චුටි ගෙඩියක් තියෙනවා රේණුවේනේ. ලස්සන රේණු තියෙනවා පුතේ. නේද? ඒ රේණු වල මේ ගෙඩිය හෙල්ලි තියෙන්නේ ඕම. දෝලණය වෙවි. මේ නට්ට අන්න ඒකට අපි කියනවා සූත්‍රිකාව. පුතේ එන සූත්‍රිකාවෙන් මොකද කරන්නේ? පරාග දානිය උස්සගෙන ඉන්නවා. පරාග දානිය මලට හයි කරනවා. පරාග දානිය මලට හයි කරනවා. නේද? අන්නමයි පුතේ එහෙනම් මෙයාගේ ඇතුළ පරාග දානි ටිකක් පොඩි කරලා ඔයා ස්ලයිඩ් එකක් මත තියලා මෙන්න මගේ ගාව ස්ලයිඩ් එකක් තියෙනවා මෙතන. හරි පරාග දානි අරගෙන පොඩි කරලා ස්ලයිඩ් එක මත තියලා ඕන කවර් ස්ලිප් එකකින් වහලා පුතේ ආලෝකන්වීක්ෂයෙන් බැලුවම අම්මෝ ඇතුලේ තියෙන ඒවා පේනවා. ඇස් දෙකට පේන්නේ නැහැ පුතේ මේකේ ඒවා පොඩක් අන්වීක්ෂීයයි. මොනවද දන්නවද තියෙන්නේ? අන්න මේ ලස්සන රේණු දැක්කද? පරාග දාන මේ සූත්‍රිකාව. හරි මේවා ඇතුලේමයි පුතේ තියෙන්නේ පිරිමි ජන්මාණු. ඒ කියන්නේමයි පුතේ අපි නමක් කියනවා ඒවට පරාග හරිද? පුම් ජන්මාණු 10 පන්තිද කියන්නේ එහෙම. පුම් ජන්මාණු පිරිමි ජන්මාණු අන්නමයි පුතේ පරාග. ඒවා තමයි අර සත්තුන්ගේ ඇඟේ ගෑවෙන්නේ. පරාග දානි පිපිරිලා තියෙන්න ඕනේ මලට රොන් ගන්න එනකොට. පිපිරිලා තියෙන පරාග දානි තමයි ඇඟේ ගෑවෙන්නේ. එයා වෙන මලකට ගියාම ගිහිල්ලා කලංකෙ මත අර පරාග ගාවනවා. ගෑවෙනවා උදන්නෙත් නෑ නේද? එතකොටමයි පුතේ පරාගණය වෙනවා. ඔන්න බලන්න පුමාංගේ අන්න ලස්සන පරාග දානි දැක්කද? පරාග දානි ඕන් ඔන්න පුතේ අවසන් සිද්ධියට මම ඔයත් එක්ක එන්න හදන්නේ. එහෙනම් පුමාංගේ කාර්ය පරාග නිපදවීම. ඩිම්බ කෝෂයක කාර්ය ඩිම්බ නිපදවීම. අනාගතයේ ඵලයක් බිහි කිරීම. බීජ හදලා ඵල බිහි කිරීම ඩිම්බ කෝෂය. මෙන්න එතන අවසාන වார்த்தාව අහගන්න මලක සිද්ධ වෙන. මම පුතේ අර කිව්ව ජාතිය පරාගයක් මෙන්න තියෙනවා. අන්න පරාගයක් මෙච්චර ලොකු නෑ. ඉතින් හොඳේ මේ උගන්වන්න ඕන නිසා ලොකුවට ඇඳගෙන මේ පරාගය මෙන්න පුතේ මේ කලංකේ ගැහණු කොටසේ උඩව තියෙන කොටස කලංකේ ඒකේ මත වැටෙනවා 3 දෙනෙක් ඇටිලා මේ 3 දෙනෙක්. ඔය 3 දෙනාම වර්ධනය වෙනවා. නාලයක් අදලා අපි 10 පන්තිදී කතා කරනවා හොඳේ. දැන් නිකන් මම කියන්නම්. මේවා වැඩෙනවා අන්න කීලය තමයි පුතේ පාර. කීලය දිගේ මෙයා එනවා. පරාගය ඇතුලේ තියෙන කොටස් එන්නේ පුතේ. හොඳේ මම ඒව ගැන වැඩි විස්තර ඔයාලට ලොකු වුණාම කියලා දෙන්නම්. පරාගය ඇතුලේ තියෙන පොඩි න්‍යෂ්ටියක් දැන් වැඩි හොඳේ. එච්චර ඕනේ නෑ අපේ පන්තියට. මේවා එනවා ඇවිල්ලා පුතේ ඩිම්බ කෝෂේ තියෙන පුතේ සූති දොරක්. අන්න ඩිම්බ කෝෂය ඇතුළට යනවා. කවුද යන්නේ? පරාගය ඇතුලේ තියෙන දේවල්. හරිද? එහෙනම් ගියාට පස්සේ මයි පුතේ මොකද වෙන්නේ? අන්න ඒ දෙන්නා එකතු වෙනවා. කවුද? පරාගය ඇතුලේ තිබිච්ච දේවලුයි මේකේ ඇතුලේ තියෙනවා මේ මක්කයි ඩිම්බ. අන්න ඩිම්බයි පරාගයි එකතු වෙනවා.
අපි ඔකට කියනවා පුතේ සංසේචනය කියලා 10 පන්තියේදී. පාට එන්නේ නෑ දැන්. හරිද? සංසේචනය. අන්න පුතේ එකතු වුණාට පස්සේ මේ දැන් කවුද? මයි පුතේ අන්න ඩිම්බ පත් වුණා බීජ බවට. බීජ මෙන්න පැලවෙනවා. මෙන්න පැලවෙනවා ඒ පාර. මෙන්න පැලවෙනවා. මෙන්න පුතේ ගහ හැදෙනවා. දැක්කයි මල කරපු වැඩේනේ. දැක්කද? අන්න මලක් කරන වැඩේ මලක් ඇති උනේ ඔන්න ඔය දෙයට. නැතුව අපිට පූජා කරන්න නෙමෙයි. හරිද? පූජා කරන්නත් ගන්නවා. නමුත් ඇත්තටම පුෂ්පයක් හටගන්නේ පුතේ අනාගත ගෙඩියක් හදන්න. එනම් ඔයාට මම දැන් කියලා දුන්නා කොහොමද ගෙඩියක් හැදෙන්නේ නේද? පුතේ දැන් ඉතින් ඔන්න බලන්නකෝ නේද මේ මලේ කට්ටිය කරන වැඩ. මොකද දන්නවද? දැන් මලට ඕන දේවල් ටික කරගෙන ඉවරයි. හරිද? මොකක්ද යාට ඕනම උනේ? සත්තු ගෙන්න ගන්න ඕන වුණා. එහෙම වෙලා පරාගණය වුණා. මේ මෙයා මත වැටෙන එකට තමයි පුතේ පරාගණය. අපි 10 පන්තිදී කතා කරනවා ඒවා. හරිද? ඊට පස්සේ ඵලයක් බවට පත් වුණාට පස්සේ යන්න කියනවා කාටේ? ඔයාලා යන්න. ඔයාලා මට දැන් වැඩන්නේ. කාටද කියන්නේ? අන්නේ අර ලස්සන මණිපත්‍ර, දලපත්‍ර ඒගොල්ලන්ට කියනවා ඔයලා ඕනේ දැන් මගේ වැඩේ හරි. ඔයලා හැලෙනවා. අන්න කෑ ගහලා කියනවා පුතේ. අයියේ කවුද කෑ ගහන්නේ? මේ ගෙඩිය මේ බීජ අනේ ඉතින් දලපත්‍ර හැලෙනවා. මණිපත්‍ර හැලෙනවා. අර මැංගුස් වල එහෙම නේද? අන්න හැලුන්නේ. අපි යන්නේ පුළුවන් නම් යවන්න. මැංගුස් කියනවා මැංගුස් ගෙඩියට නේද? අපි යන්නේ අපිවත් එක්කම ඉන්නවා ඇලිලා. අන්න ඉතුරු වෙච්ච තැනක් මණිපත්‍ර. හැබැයි දලපත්‍ර නම් හැලිලා. පුතේ එහෙනම් ඩිම්බකෝෂ බිත්තිය මෙයක් වේලෙනවා මෙයක් කඩන්නේ. ඔයත් යන්න. කලංකෙටත් කියනවා යන්න ඕනේ. කීලටත් කියනවා යන්න. අන්න පුතේ දැන් ඔයාට තේරෙනවද? ගෙඩ්ඩ එතනින් යට වෘන්තේ අන්න කලංක කියලා මුකුත් නෑ. ඩිම්බකෝෂේ විතරයි. ඩිම්බකෝෂේ වටේට කෑම තැන්පත් වෙනවා සමහර ඒවා. එන අලිගට පෙර ගෙඩිය හැදිච්ච හැටි තේරුණයිද? අලිගට පෙර ගෙඩිය වටේ තියෙන ඒවා අපි කනවා. ඒ ඩිම්බකෝෂ බිත්තිය කන්නේ. හරිද? ඩිම්බකෝෂ බිත්තිය එක ඩිම්බයයි තිබුණේ. ඒක බීජේ උනා ලොකු බීජේ. දැක්කත් අන්න ගෙඩ්ඩක් බවට පුතේ අනාගතේ පත් වෙනවා. ඔන්න ඔය විදියට රයිට්. එක එක භූමාංග වර්ග මල් රේණු නේද? එක මල් වල තියෙන රේණු නෙළුම් සල් නියගල එක වෙයි අර පුමාංග තියෙන විදි තමයි පුතේ මේ දාලා තියෙන්නේ. පුමාංග තියෙන විදි දැක්කනේ අන්න තියෙනවා පුමාංගෙයි රේණුව. ඔන්න පුතේ ජායාංගය මේ රූපේ ඔයාට ඇති මේක ඇති මේ දලපත්‍රය මේ මණිපත්‍රයත් එක්ක මෙන්න ග්‍රාහකය මෙන්න වෘන්තේ මෙන්න ඩිම්බ කෝෂ කීලය කලංක අලව ගන්න එක. හරි අපි ඉක්මනට ලියමු එනම් 10යි 1යි බබුවේ මෙතන අලව ගන්න ඕනේ. ඒ දෙන්නා ලියන්න. පුමාංගයේ ගාව පුමාංගයේ විශේෂ ලක්ෂණේ රේණු පුමාංගය ලෙස හඳුන්වයි. රේණු පුමාංගය ලෙස හඳුන්වයි. ප්‍රධාන කොටස් දෙකකි වෙන පාටකින් ලියන්න. පරාගධානිය සහ සූත්‍රිකාව. පරාගධානිය එක දෙක දාලා ලියන්න නැත්නම් රූපෙත් තියෙනවා ඉතින්. ඔයාලට ලියන්න ඕනේ නැහැ කියලා හිතනවා නම් කමන්නේ. පරාගධානිය මේ සූත්‍රිකාව නටුව. උතේ කෘත්‍ය ලියමු. කෘත්‍ය පරාග නිපදවීම. අර පරාගධානිය ඇතුලේ වාට ඕන නම් චූටියට තිත් තියාගන්න. ඒවා පරාග. හරි. මෙන්න මේ රූපේ මතකයි. මෙන්න මේකේ ඇතුලේ ඔයාට ඕන නම් ඔය චූටියට බින්දු දාලා එකක් නම් කරන්න පරාගයක් කියලා. පරාග කියලා නම් කරන්න.
අන්න එහෙනම් පුමාන්ගේ කාර්ය මොකක්ද ළමයි? පරාග නිපදවීම. පරාග නිපදවීම. රේණු පුමාන්ගේ ලෙස හඳුන්වයි ප්‍රධාන කොටස් දෙකකි පරාගදානීය සූත්‍රිකාව. ඔන්න ආයි කිව්වා. කෘත්‍ය ලියන්න පරාග නිපදවයි. කෘත්‍ය පරාග නිපදවීම. තම් පරාග නිපදවයි. ජායාංගය ඇලෙව්වා නේද ජායාංගය? ජායාංගය මේ රූපය අලවන්න ලියන්න තේ ප්‍රධාන කොටස් තුනකි මෙහෙම ලියන්න ගැහණු කොටස වේ නැත්නම් ස්ත්‍රී කොටස වේ. තේ අර පුමාංගේ ගාව ලියලා තියෙන පිරිමි නැත්නම් පුරුෂ කියලා. පුමාංගේ ගාව පුරුෂ කියන ජායාංගේ ගාව ස්ත්‍රී කියලා වරහන් ඇතුලේ දාගන්න. පුරුෂ ස්ත්‍රී ප්‍රධාන කොටස් තුනයි නම් කරගන්න කලංකය කීලය ඩිම්බ කෝෂය 1 2 3 දාලා ලියන්න. ප්‍රධාන කොටස් තුනකි කලංකය කීලය ඩිම්බ කෝෂය. කෘත්‍ය ලියන්න. කෘත්‍ය ඩිම්බ කෝෂය තුල කෘත්‍ය කියන තැන ඩිම්බ කෝෂය තුල ආයි කියන්නේ ඒවා බෑ පුතේ වීඩියෝ එක දාන්න ඕනේ එකෙන් බලලා ලියා ගන්න. මම එමීට කිව්වෙත් ඔයා ලියා ගන්න ඔච්චර බැයිද? ඩිම්බ කෝෂය තුල ඩිම්බ පිහිටයි. ඩිම්බ කෝෂය තුල ඩිම්බ පිහිටයි. ඒවා බීජ නිපදවීම සිදු කරයි. ඒවා බීජ නිපදවීම සිදු කරයි. බීජ නිපදවීම සිදු කරයි. ඩිම්බ තමයි පුතේ බීජ වෙන්නේ. ඩිම්බ තමයි බීජ වෙන්නේ. හරි. ඔයා ඉරිදා එනකොට සිකුරාදා එනකොට මෙන්න මෙතන තියෙන ප්‍රශ්න ටික 11 වෙනි පිටුවේ කරගෙන ඉන්න ඕනි. බහුවර්ණ ටිකක් තියෙනවා දැන් වෙලාව මදි. හෙට සිකුරාදා පන්ති නෑ. ලබන සිකුරාදා සහ ඉරිදා එන කට්ටිය ඉරිදාට එන්න එකට පන්තිය තියෙනවා. ආයි කියන්න ඕනි නේ. වීඩියෝ එක දානවා එකෙන් බලන්න. හරිද? රයිට්. එහෙනම් පුතේ මම නතර කරනවා අද දවසට. Hi, teacher.